ගුරුතුමා ඔව් ඇහෙනවද බං? ගුරුතුමා හෙට පන්ති තියෙනවද? හෙට කිව්වේ හෙට ඔන්ලයින් ක්ලාස් තියෙනවද? හෙට නෙවෙයි දැන්නේ තියෙන්නේ හෙට නෑ. නෑ ගුරුතුමා විද්‍යාව නෙවෙයි අර සයන්ස් නෙවෙයි හෙට අනිත් ක්ලාස් නැද්ද හෙට චිල්ඩ්‍රන්ස් ඩේ එකට? තෙරුවන් සරණයි නෑ හැම දෙනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගුරුතුමාට. හොඳයි. මා හොඳට එනව නේද කියන්නේ නේද ඔය? තෙරුවන් සරණයි ගුරුතුමා. තෙරුවන් සරණයි. හොඳට එනව නේද? ඔව් ගුරුතුමා. ගැටලුවක් නැතුව එනවා ඇති. තාම වැඩි පිරිස සහභාගී වෙන්න චුට්ටක් අපි බලමු විනාඩියක් දෙකක්. ගුරුතුමා ඔව්. ගුරුතුමා බුද්ධාගම පාඩම් ඉවර ඒ වෙලාවට ක්ලාස් එකක් ගත්තනම් හරිනේ. බුද්ධාගම මං අපේ කාශ්‍යප හමුදුරුවොත් එක්ක කතා කරනවා සමහරට හමුදුරුවන්ට අවශ්‍ය දන්නේ නැහැ එහෙල පේපර්ස් වගේ සාකච්ඡා කරන්න මං අවශ්‍ය නම් එහෙල කතා කරලා බලන්නම් එහෙල එතකොට අපිට උදේ නම් කරන්න පුළුවන්. එහෙම කරොත් හොඳයි මොකද මෙහෙම කැඩි කැඩි කරනවට වඩා එක දවසක් කරලා පාඩමක් අවසන් කරන් තියනවා නම් ඉතින් හොඳයි ඇත්තටම. ගුරුතුමා එතකොට ආයි මේ රහස්පතින කරන්නේ නැද්ද ක්ලාස්? නෑ තියෙනවා මම තාම තීරණයක් කළේ නෑනේ. දැන් සාමාන්‍යයෙන් ඇවිල්ලා අපේ පන්ති තියෙන්නේ අඟහරුවාදට අපේ ටයිම් ටේබල් එකේ විදිහට කරනවා අතිරේක පන්තියක් 11ට තියෙනවා හැමදාම වෙනසක් තියෙනවා නම් මං කියන්නම්. එතකොට ඒ අද එහෙම වැඩිපුර කාලය ගන්න පුළුවන් නම් කියලා බ්‍රාස්මෙන්ට තරගෙන කරන්න පුළුවන් නම් තවත් හොඳයිනේ. මට ඒ ගැටලුවක් නෑද? ඔයගොල්ලන්ගේ නෙවෙයි අර එන්නේ නැති පිරිසක තමයි ඔය ගැටලුව තියෙන්නේ. දැන් තාමත් ඇවිල්ලා මේ 40ක් 40 ගණක් වගේ සම්බන්ධ වෙලා තියෙන ඒක මදිනේ ඉතින් 230 නෑ ගුරුතුමා කරොත් රහස්පතින තියෙන්නේ නැද්ද? මොකක්ද අහන්නකෝ ආයේ අඟහරුවාද උදේ ඉඳන් කරොත් නෑ තාම තීරණයක් නෑනේ මට එහෙම තීරණය කරන්න බෑනේ දැන් අපේ කාශ්‍යප ආමතුරුත් එක්ක කතා කරන්න ඕනේ එල්ල ඒක කතා කරන්න ඕනේ තාම කතා කරේ නෑ මේ මට දැනන්නේ දැන් ඔය කවුද කිව්වේ ඒ කතා කරලා ඉවරලා අපි එහෙම ගන්න පුළුවන් නම් ගන්නවා එහෙම ගත්තොත් මං දන්නම් නම් එතකොට එහෙම නැත්තම් ආම්දුරන්ට ඕනෙත් දන්නේ නැහැ ප්‍රශ්න එහෙම සාකච්ඡා කරන්න කතා කරලා බලන්න ඒ වෙනකන් ඇහිලා තියෙන්නේ සාමාන්‍ය විදියට නැත්නම් වරද වටා ගන්න එපා. දැන් අපේ තියෙන 9:45 ඉඳලා තියෙනවා අඟහරුවාදට 11ට තියෙනවා. 11ට දැන් බ්‍රහස්පතින්දර තියෙනවා අද. අපි චුට්ටක් බැලුවේ තව පිරිසක් එකතු වෙයිද කියලා දැන් මේ ඊයේ මැසේජ් කීපයක් දැම්මා. දැන් අදත් මේ දැනුම් දීමක් කළත් එහෙල වැඩක් නැහැ. ඉතින් එහෙල එහෙම අපි පාඩම අතරතුර ඕනනම් එකතු වෙද්දී ඔයගොල්ලන්ට මොනවා හරි පහුගිය පාඩම් වල එහෙම ගැටලු තියෙනවා නම් ඉල්ල අහන්න ඕනේ. මේ හැම පාඩම දැන් අදත් එහෙල රෙකෝඩින් එක දාලා තියෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මොනවා හරි පාඩමක් තේරුම් නැත්නම් එහෙමයිලා මේ පාඩමේ රෙකෝඩින් එක ගන්න ඕන නම් කියලා මට කෝල් එකක් දෙන්න හිල්ලා ඒ විදිහට කරගත්ත හැකි. වෙන තව මාධ්‍ය තියෙනවා දැන් ඉගෙන ගන්න නම් මේ කාලේ තමයි හොඳටම වගේ විවිධ මාධ්‍ය වලින් කර ගැනීමට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් මේ පාඩම මම කරනවට අමතරව තව ටීවී එකේ සමහර වෙලාවට වැඩසටහන් වලින් යනවා. එහෙම නැත්නම් ඔය එක এডুকেෂන් ආයතන මගින් අප් එහෙම හඳුන්වලා දීලා තියෙන ඒවට සම්බන්ධ වෙලා අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වෙන ලොකු අවස්ථා තියෙනවා දැන් මේ වෙන විට. ඒ නිසා දැන් එකම පාඩමක් ගන්න කීප ආකාරයකින් බලන්න. සමහරට අපි කතා කරන කරුණු වලට අමතරව තවත් කරුණු එතෙන්දි මතුවෙන්න පුළුවන්. තව ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. අපි කරන්නේ අපි සීමාවත් තුළ මේ පැයක් එකමාරක් වගේ කාල සීමාවල සීමා වෙලා තමයි අපි වැඩ කරන්නේ. එතකොට ඊට වඩා වෙනස් ආකාරයෙන් ගිහිල්ලා කවුරු වෙන උගන්වනවා නම් ඒවට සහභාගීලා වැඩ ටික කරන් තමන්ගේ වැඩේ කරගෙන නුමනා කරන්න. මොකද ඉස්කෝලේ නැති නිසා ඒ විදිහට කරගෙන යන්න ඕනේ. එහෙනම් අපි පාඩම් පටන් ගමු. එළ මේ පිරිස වෙනුවෙන් හරි අන්න මම ෂෙයා කරනකම් මම දැම්ම නේද ටියුට් එක. ඒක ඉතින් ෆොටෝකොපි කරගත්තා තිබුණා නම් වඩා හොඳයි. දැන් මම හිතන්නේ දැන් හෙට අනිද්දාට විවෘත හෙට ඉඳලා විවෘතයි කියනෝනේ. එහෙම වුණාට පස්සේ එලා ඔයගලන්ට අනිවාර්යයෙන්ම එලා අර පහුගියවත් එක්කම එලා ෆොටෝකොපියක් කරගෙන තියා ගන්න ඕනේ. ඒවත් සම්පූර්ණ කරගන්න. විශේෂයෙන් මේ විද්‍යාව නම් හැල්ල ඒ විදිහට තියෙන්න ඕනේ පිළිවෙලකටම. එහෙම නැත්නම් ලොකු අඩුපාඩුවක් වෙනවා. ඉන්නවා ෂෙයා කරනකම්. පැයක් නිසා පැයක් වගේ කාලයක් තමයි එලා තියෙන්නේ. ඒක නිසා මම වැඩි
කොමාන්ස් කරන්න යන්නේ චුට්ටක් ඉන්න මොනවාරි ගැටලුවක් නම් මම අහන්න කෙලින්ම මේ මම ඔය chat box එකේ මම වැඩි බලන්නේ නැහැ හැල්ලා ඒක නිසා වැඩි වෙනවා කොහොමද බලන්නේ නැහැ අයියෝ පාඩම අවසන් වුණාට පස්සේ තමයි බලන්නේ ඒක නිසා ගැටලුවක් තියෙනවා නම් කෙලින්ම අහන්න සමහරලාට අහලා තියෙනවා පාඩම අවසන් වුණාට පස්සේ බලනකොට තමයි දන්නේ හරි එතකොට දැන් අපි මේ කතා කරගෙන ගියේ ජීවයේ අඛණ්ඩතාවය කියන පාඩම ජීවයේ අඛණ්ඩතාවය. ඕකෙදී ඔයගොල්ලෝ මුලින්ම සාකච්ඡා කළා ප්‍රචරණය පිළිබඳව කතා කරා. ලිංගික ප්‍රචරණය, ලිංගික ප්‍රචරණයම තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි අලිංගික ප්‍රචරණ පිළිබඳව කතා කරා විශේෂයෙන් ශාකවල අලිංගික ප්‍රචරණය පිළිබඳව. ඊට පස්සේ අපි අන්තිමට සාකච්ඡා කරේ මොනවද? ශාකවල ලිංගික ප්‍රචරණය පිළිබඳව. එතෙන්දී ඔයගොල්ලන්ට දක්වන්න ලැබුණ මොනවද? විශේෂ කරුණු කීපයක් ඔයගොල්ලෝ එච්චර හිතන්නේ නැතුව නැත්තම් නොදැනුවත්ව හිටපු කරුණු ගොඩකුත් මතුවුණා. එතෙන්දී අපි අන්තිම දවස් සඳහන් කළා ශාකවල ලිංගික ප්‍රචරණක ව්‍යුහයේ විදිහට ක්‍රියා කරනවා කියලා දන්නවා පුෂ්පය. පුෂ්පයේ පුන් කොටසක් සහ ඡායා කොටසක් වෙන වෙනම තියෙනවා. ඒක සමහර විට එකම පුෂ්ප වෙන්න පුළුවන් නැත්නම් පුෂ්ප දෙකක වෙන්න පුළුවන්. ඒවා දැන් දන්නවා. එතකොට මෙතෙන්දී වැදගත්ම සිද්ධිය තමයි පිරිමි ප්‍රජනක කොටස විදිහට තියෙන පුෂ්පයේ පරාගධානිය තුල පරාගය හැදෙනවා. ඒක තමයි පුං ජන්මාණු විදිහට ක්‍රියා කරන්න කියලා ඔයගොල්ලෝ දන්නවා. ඊට පස්සේ ඔක ගිහිල්ලා ඉවරලා කලංකය මත වැටෙනවා. එයා හොයාගෙන යන්නේ මේ ජාය කොටසේ තියෙන ඩිම්බ සෛලය කියලා දන්නවා. ඔය ආකාරයට එකතු වීමක් සිද්ධ වුණාට පස්සේ ඒක ගුණ ජන්මාණු සෛල දෙක ওই තුලින් කලලයක් වර්ධනය වෙලා කලලය බීජයක් බවට පත් වෙන ඒ ක්‍රියාවලිය පිළිබඳව කතා කරා. දැන් ওই ශාකවලනේ ශාකවල ওই ක්‍රියාකාරීත්වය සිදු වෙනවා වගේම සතුන් තුලත් ඔය ආකාරයටම ජීවයේ අඛණ්ඩතාවය පවත්වා ගැනීම සඳහා ප්‍රචනක ක්‍රියාවලිය සිදු වෙනවා. හරිද? එතකොට අද පාඩමේ අපිට සාකච්ඡා කරන්න තියෙන ඔන්න ඔය කරුණු පිළිබඳව තමයි කතා කරන්න තියෙන්නේ. මෙතනදී දෙවෙනි කොටස හැටියට තමයි එලමේටියුට් එක තියෙන්නේ. අපිට දැන් සතුන්ගේ ඔක්කොගෙම පිළිබඳව කතා කරන්න බෑනේ. එක එක දැන් හැම සතෙක්ගෙම හැලා ඊළඟ පරම්පරාව අත කර ගැනීම සඳහා තියෙන ප්‍රජනන ක්‍රියාවලියක් තියෙනවා. දැන් අපි මෙතෙන්දි සාකච්ඡා කරන්නේ මානව ප්‍රජනනය නැත්නම් මිනිසාගේ ප්‍රජනනය පිළිබඳව තමයි කතා කරන්නේ. ඉස්සෙල්ලා අපි ශාකවල ප්‍රජනනය ගැන කතා කරනකොට ශාකවල තිබුණානේ දැන් පුෂ්පයේ පුෂ්ප කොටස් විදිහට පිරිමි කොටසක් සහ ජායා කොටසක්. ඒ වගේම දැන් අපි මිනිසුන් වශයෙන් උපදිනකොට නැත්නම් දරුවන් උපදිනකොට මූලික වශයෙන්ම අපිට හඳුනා ගන්න පුළුවන් මෙතන ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා. ප්‍රාථමික වශයෙන් මේ දරුවා ඉපදෙනකොටම හිලා අපිට කියත හැකියි මේ ප්‍රාථමික ලිංගික ලක්ෂණ අනුව කියන්න පුළුවන් ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා. හරිද? ඒක ඊටාම සුළු අවස්ථාවලදී හැල ඕවත් ඇහිලා ප්‍රශ්නකාරී අවස්ථා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇහිලා ඒක තීරණය කරන්න පුළුවන්. ඔන්න ඕකට අපි කියනවා ප්‍රාථමික වශයෙන් හඳුනාගත හැකි ලිංගික ලක්ෂණ විදිහට හඳුන්වනවා. ගැහැණු පිරිමි බව පිළිබඳව තීරණය කරනවා. එතකොට ඊට පස්සේ දැන් දරුවෙක් විදිහට ඉපදුනාට පස්සේ වයස්ගත වෙන ප්‍රමාණිකව අවුරුද්ද 2 3 4 ඔහොම ගිහිල්ලා ඉවරලා පිරිමි දරුවෙකු නම් අවුරුදු 13ක් විතර වෙනකොට ඕකේ ඒ වයස් සීමාවත් ඇහිලා සමහරට වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ 10 11 12 ඔය කාලත් වෙන්න පුළුවන් සමහර වෙලට. එතකොට අර මූලික වශයෙන් තිබිච්ච ඒ ශරීරයේ හෝමෝන ක්‍රියාවලිය වෙනස් වෙනවා. පිරිමියෙකුගේ නම් පිරිමි දරුවෙකුගේ නම් අපි කියනවා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ ක්‍රියාකාරීත්වය බලපෑම නිසා. ඒතකොට ටෙස්ටොස්ටෙරෝන් සාවේ විමතල මොලේ යම්කිසි ඒක උත්තේජනය කරන තව වෙනත් හෝමෝනක් බලපානවා. හරිද? එතකොට ඒ හෝමෝනේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මොන කාලෙදීද මේ අපි පෙළ පොතේ හැටියට ගත්තොත් එහෙම අවුරුදු 13 සහ 13 සිට 16 දක්වා කාලය තුල. ওই කාලෙදී ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ ක්‍රියාකාරීත්වය වැඩිවීම නිසා ශරීරය තුල පෙර තිබිච්ච ඉන්ද්‍රියන්ම තමයි. එහෙම නැත්නම් ශරීරයේ තිබිච්ච ඒ කොටස් වලම යම්කිසි වෙනස් වීම කීපයක් දක්නට ලැබෙනවා. වෙනස් වීම. ඔන්න ඔය වෙනස් වීම අපි හඳුනනවා ප්‍රාථමික වශයෙන් තමයි කලින් තිබුණේ. එතකොට අපි කියනවා ද්විතීක ලිංගික ලක්ෂණ විදිහට හඳුන්වනවා. පුරුෂයන් තුල දැන් ස්ත්‍රීන් තුල පස්සේ කතා කරනවා. එතකොට පුරුෂයන් විදිහට දැන් ඔයගොල්ලෝ පිළිවෙල ළමයිනේ. ඒ කියන්නේ ඔය
ඔබ නැත්තම් මාව වෙන්න පුළුවන් නැත්තම් හැල මුඹුලුව ඔක්කොම පිරිමි තුල දක්නට ලැබෙන ද්විතීක වශයෙන් හඳුනාගත හැකි ලිංගික ලක්ෂණ විදියට හඳුනාගත හැකි ලක්ෂණ පහළ වෙනවා. මේ ක්‍රමානුකූලව ඉතින් අපිට දැන් අර එතකොට එකපාරටම සිදුවීමක් විදියට නෙවෙයි ඒකත් යම්කිසි ක්‍රමානුකූල සිදුවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වුණත් එහෙලා අර අපිට ඉතා සුළු කාලයකදී දක්නට ලැබෙන වෙනස් කීපයක් තමයි මෙතන දක්නට ලැබෙන්නේ. මං කියුවා එහෙනම් හෝමෝනයක් බලපාන. දැන් ඔය තමයි විභාගයට අදගත්තේ. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය. එතකොට දැන් ඔයගොල්ලන්ට මේ සිලබස් එකට මේ වයස් සීමාව සඳහා ඉල්ල ඔක ඇතුළත් කරලා තියෙන්නේ මොකද මේ වයස් සීමාව තුල මේක පිළිබඳව දැනුවත් වීමක් අවශ්‍ය නිසා වෙනවා. එතකොට එහෙම නැතු දැන් මම හිතන්නේ සෞඛ්‍ය පාඩමකට 6 7 වගේ ශ්‍රේණියේදී යම් කිසි මූලික කරුණු පිළිබඳව අවබෝධය ලබා දීලා ඇති. ඒ වුණාට දැන් මේ වන විට ඔයගොල්ලෝගේ දැන් වයස් සීමාව තුල ඇහිලා මේ කරුණු දැන ගැනීම අත්‍යවශ්‍ය වෙන නිසා තමයි විද්‍යා පෙළපොතට මේ කරුණු ඇතුළත් කරලා තියෙන්නේ. ඒ නිසා මේක හොඳට විභාගය අරමුණු කරගෙන විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයටත් වැදගත් වෙන පාඩමක් නිසා හොඳින් අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා. මේ අතරතුර මොන හරි ගැටලු තියෙනවා නම් එහෙලා අහන්න පුළුවන්. එතකොට දැන් අපි එහෙනම් හෝමෝනයක් ගැන කිව්වා. ඒක තමයි විභාගයට වැදගත් වෙන ටෙස්ට් කරුණක් වෙනවා. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය අනුව තමයි මේ ලක්ෂණ මතුවේ. එතන ওই ලක්ෂණ ටික මම මෙතන පෙළගස්සලා තියෙනවා කරුණු කීපයක් විදියට. එකක් තමයි මේ හෝමෝනයේ ක්‍රියාකාරීත්වය නිසා මෙන්න මේ ප්‍රදේශවල රෝම වර්ධනය වෙනවා. මොනවද? මූණ, පිරිමින්ගේ. ඊට පස්සේ පපුව, කිහිලි, ඉකිලි කියලා අපි සාමාන්‍ය කියන ප්‍රජනක අවයව සහ ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රජනක අවයවට රෝම වර්ධනය වෙනවා කියලා කියනවා. දැන් රෝම කොහොමද ඇවිල්ලා ශීලපය නිසා අපේ ශරීරයේ මුළු ශරීරය පුරාම තියෙනවානේ රෝම. ඒක ශීන මට්ටමින් තමයි ගොඩක් ශීන කියලා කිව්වේ අම්බිස මට්ටමකට තියෙනවා. ඉතින් ඉපදෙන උනාට පස්සේ දරුවන්ගේ තුලත් තියෙනවා. ඒ වුණාට මේ හෝමෝනයේ ක්‍රියාකාරීත්වය නිසා මෙන්න මේ විශේෂ ප්‍රදේශවල වැඩි වර්ධනයකින් ඇවිල්ලා රෝම වර්ධනය වීමක් සිද්ධ වෙනවා. එහෙනම් ඒක එක කරුණක්. ඒත් එක්කම දෙවෙනියට පිරිමින් ගෙන උරහිස් පළල් වෙනවා. උරහිස් ප්‍රදේශය. උරහිස් කොටස ගත්තොත් මේක පුළුල් වීමක් දක්නට ලැබෙනවා. එතකොට පිරිමි සාමාන්‍ය ශක්තිය සම්බන්ධ කොටසක් විදිහට සලකන කාන්තාවන්ට ඒක නිසා වැඩ පළ කිරීම සඳහා ඒ වගේ කාර්යයන් සඳහා ඒ විදිහට සකස් වෙනවා. එතකොට ඒත් එක්කම අපි කියනවා අස්ථි සහ පේශි වර්ධනයේ වේගවත් වෙනවා. දැන් ඕගොල්ලන් ගත්තොත් මේ ඉතා කුඩා අවධියේදී අවුරුදු 1 2 3 4 අවුරුදු 10 විතර දක්වා ඉල්ල 10 11 12 වෙනකොට දක්වා යම්සි ඒ ළමා කාලයේ තාමත් ළමයි තමයි ඉතින් ඒ කාලේ ගත කරනකොට ලොකු ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබුණේ නැහැ. ඒ උනාට දැන් ගොඩක් දෙනෙක්ගේ ගත්තට පස්සේ එකපාරට වැඩි වර්ධනයක් වගේ අපිට ඉතා සුළු කාලයකදී වැඩි වර්ධනයක් වෙලා තියෙනවා කියලා පේනවා. එහෙනම් මොන හෝමෝනයේ බලපෑම නිසාද? ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනයේ බලපෑම නිසා. මොනවද? අස්ථි වැඩෙනවා. අස්ථි සහ පේශි ඒත් එක්කම වර්ධනය වීම නිසා දේහයේ විශාල වීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම ස්වරාලය කියලා කිව්වේ අපි දැන් මේ කතා කරනකොට ස්වරාලයේ තියෙන තන්තු තමයි ඇල්ල ක්‍රියාකාරී වෙලා කටහඬ ඉපදීමට වැදගත් වෙන දැන් ළමාවදීදී බොහොම ලාමක හඬක් ගෑල්ලමෙදි පිරිමනක්ද කියලා කටහඬින් අඳුර ගන්න බැරි තරමට ඇල්ල වෙනස් හඬක් තමයි තිබුණේ. ඒ වුණාට කටහඬේ යම්සි ගැඹුරු ස්වභාවයක් වෙනවා. ස්වරාලයේ විශාල වීම සහ ඒකේ ක්‍රියාකාරී ඒකේ ව්‍යුහාත්මක කොටස් වල වෙනස් වීමකට ලක් වීම නිසා හරිද? ස්වරාලයේ විශාල වෙලා කටහඬ ගැඹුරු වීමක් දක්නට ලැබෙනවා. ඒත් ඊළඟ කරුණ තමයි වෘෂණ තුල. වෘෂණ වල තමයි මේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ නිපද වෙන්නේ. හෝමෝනයක් විදියට. එතකොට වෘෂණ වල ශුක්‍රාණු නිෂ්පාදන ක්‍රියාවලියත් ඔයත් එක්කම ආරම්භ වෙනවා. ශුක්‍රාණු සෛල නිපදීමේ කාර්යය ආරම්භ වෙනවා. ඒත් එක්කම ප්‍රජනක අවයව වර්ධනය වෙලා යම්කිසි ආකාරයකට විශාල වීමක් දක්වන විශාල කියන එක සාපේක්ෂව ගත්තොත් මනස වෙනස් වීමකට ලක් වෙනවා. එතකොට ඔන්න ඔය කරුණු ටික තමයි පුරුෂ ද්විතීයික ලිංගික ලක්ෂණ විදිහට අපි හඳුනාගන්නේ. මොන හෝමෝනයේ ක්‍රියාකාරීත්වය නිසාද කියන්නේ කොහොමද? ඒක තමයි ඒක වැදගත් කරන්නේ. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන. ඔබ දැන් සමහර ලියනකොට අකුරු එහෙට මෙහෙට යන පුළුවන්. ඒක ලොකු මේක නෙවෙයි. ඔය විදිහට සාමාන්‍යයෙන් කියා ගන්න පුළුවන් නම් හරිය. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය නිසා සිදුවන ද්විතීයික ලිංගික ලක්ෂණ කාගේද? පුරුෂයන් තුල. ඔය ඉතින් ඇහලා වයස් සීමාවල් ඔච්චර සලකන්න අවශ්‍ය නැහැ.
මෙන්න මේ අතර කාල තුන ඕකෙන් අවුරුදු දෙක තුනක් ඉස්සරහට සහ පිටිපස්සට ආකාරයට වෙනස් වීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. එතකොට දැන් එහෙනම් මෙතන අර ශාකවල සිද්ධ වුණා වගේම තමයි. ශාකවල දැන් පරාග දහනිය තුල තියෙන පරාගත් එල මෝරලා ඒ යම්සේ ක්‍රියාවලියක් එතන සිද්ධ වෙනවා. සතුන් තුලත් එහෙමයි මිනිසා තුලත් ඒ ආකාරයට ක්‍රියාකාරීත්වය වෙනස් වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔය එක පාර්ශවයෙන් කිව්වේ ඊට අමතරව ගත්තොත් මේ ස්ත්‍රීන් තුලත් ඒ ද්විතීයික ලිංගික ලක්ෂණ ආකාරයටම ඒ ස්ත්‍රීන්ට අදාළව වෙනස් වීමක් සිද්ධ වෙනවා. අපි බලමු එහෙනම් දැන් එතන වයස් සීමාව ගත්තොත් එහෙම පුරුෂයන්ට පෙර අපිට පුළුවන් වයස් සීමාව විදිහට ඇවිල්ලා 10 සිට 14 දක්වා කාලය තුල එයා ලිංගික පරිණතිය ලබනවා. ඒ කියන්නේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීම ස්ත්‍රීන් තුල අවුරුදු 10 14 වගේ කාලය තුලදී ආරම්භ වෙනවා ඒ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇතිවීම සඳහා. ඒක සාමාන්‍යයෙන් නම් එල්ලා ගහන්දරක අපි මල්වර වීම විදිහට හඳුන්වනවා. ඒක මොකද ඒක ප්‍රකට වෙන නිසා යම් කිසි කරුණු අනුව ඒ කාල ලක්ෂණ බාහිරට හඳුනා ගැනීම හැකියාවක් තියෙන නිසා. හරිද? ඒ වුණත් එල පුරුෂයන්ගේ ගත්තොත් එහෙම ඒක ප්‍රකට වන කරුණු ගොඩක් දුරට බාහිරට නිරූපණය වීමක් වෙන්නේ නැති නිසා ඒක ටිකක් අප්‍රකට ස්වභාවයෙන් තමයි තියෙන්නේ. දැන් එහෙමනම් අපි කියනවා 10 14 වගේ කාලය තුල තමයි ස්ත්‍රීන් තුල ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙන්නේ කියලා. ඉතින් ඒ සඳහා බලපාන හෝමෝන දෙකක්. මොනවද? ඊස්ට්‍රොජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන බලපාන. දැන් ඔයගොල්ලෝ බලන්න මම මේ ටියුට් එක බොහොම හදිස්සිය ටිකක් හදපු නිසා සමහරවිට අක්ෂර වින්‍යාස දෝෂ රූප සටහන් වල අර ඊතලයේ හිටමට ගිහලා ඒ වගේ භාවයක් තියෙනවා. මම හොඳට බලලා තමයි දාලා තියෙන්නේ. ඒ වුණත් එල මොනවාර දෝෂ එහෙම තියෙනවා නම් එහෙම මට පෙන්නන්න ඕනේ මේ පාඩම අතරතුර හරියට. එනම් හෝමෝන දෙකක් බලපාන. ස්ත්‍රීන් තුල ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීම සඳහා ඊස්ට්‍රොජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක. එනවා කටපාඩමේ තියෙනවා. එහෙනම් පුරුෂයන්ගේ නම් ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝන, ස්ත්‍රීන්ගේ නම් ඊස්ට්‍රොජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක බලපාන. මේ ක්‍රියාකාරීත්වය නිසා ස්ත්‍රීන් තුල ඇති වෙනවා ඉස්සලා වගේම ද්විතීයික ලිංගික ලක්ෂණ ස්ත්‍රීන්ට අදාළව. එතකොට මෙතන කියනවා ඒ ගොල්ලන්ගේ රෝම වර්ධනය වෙනවා. සාමාන්‍ය රෝම කොහේ සාමාන්‍ය දේහ පුරාම තියෙනවා. ඒ වුණත් එල මේ හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසා ඉකිලි කියලා කියවේ ප්‍රචන කවයව අවට කියන එකම තමයි. අය අපි කියන්නේ පියුබික් ඒරියා විදිහට අපි හඳුනන්නේ ඒ ආශ්‍රිතව රෝම වර්ධනීමක් සිද්ධ වෙනවා. එතකොට මෙතන වෙනස්කමක් තියෙනවනේ පුරුෂයන්ගේ වෙනස්කම හඳුනා ගන්න ඕනේ. සාමාන්‍ය මෝහන පපුව ආදී ප්‍රදේශවල ප්‍රකට වීමක් සිද්ධ වෙන්නේ ස්ත්‍රීන්ගේ. ඒ වුණාට දැන් ඊළඟ කරුණ විදිහට ගත්තොත් එහෙනම් අපි කියවනේ පුරුෂයන්ගේ නම් උරහිස් ප්‍රදේශය පළල් වෙනවා කියලා පුළුල් වීමක් දක්නට ලැබෙනවා කියලා. ස්ත්‍රීන්ගේ දක්නට ලැබෙන්නේ උකුල ප්‍රදේශය. උකුල කියලා කිව්වේ අපි ශ්‍රෝණි ප්‍රදේශයේ විදිහට හඳුන්වන්නේ. උකුල දන්නවනේ එළ ඒ ප්‍රදේශයේ යම්කිසි පුළුල් වීමක් දක්නට ලැබෙනවා. ඇයි මේ පුළුල් වෙන්න කියලා ගත්තොත් එහෙනම් දැන් දෙන්නම ලිංගික පරිණතියන් ලබන්නේ. එතකොට ඒ තුල දරුවෙකු වැඩින්න අවශ්‍ය කරන පසුබිම තමයි ඒ තුල සකස් වෙන්නේ. එතකොට ඒක දැන් පිරිමින් ගිහිල්ලා ඒ උකුල ප්‍රදේශ පටු කියලා කියන උමරටට පටු වෙනව නෙමෙයි. ඒ තියෙන ප්‍රමාණය වැඩි වර්ධනයක් දක්නට ලැබෙන්නේ නැහැ. එතකොට කාන්තාවන්ගේ නැත්නම් ස්ත්‍රීන්ගේ ඒ ප්‍රදේශ පුළුල් වෙන්නේ මොකද? ඒ දරුවෙකු ඒ තුල වැඩිවීමට අවශ්‍ය කරන ඉඩකඩ තමයි සපයලා දෙන්නේ උකුල ප්‍රදේශ පළල් වීම මගින්. අර වගේම අස්ථි සහ පේශි වර්ධනය වේගවත් වෙලා දේහය විශාල වෙනවා. ඒක පැහැදිලි. අදශ්චර්මී මේදේ තැන්පත් වෙලා දේහ පුෂ්ටිමත් වීමකුත් දක්නට ලැබෙනවා. එතකොට අදශ්චර්මීය කියලා කිව්වේ සම චර්මයේ සම කියන්නේ සමට යටින් කියන එක. මේද තට්ටුවක් තැන්පත් වෙලා ටිකක් මහත් වීමක් දක්නට ලැබෙනවා ගැහණු දරුවන්ගේ. එහෙම නැත්නම් ස්ත්‍රීන්ගේ. ඊට පස්සේ තියෙන කරුණ තමයි ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මෝචනය කියලා කියන්නේ පිටවීම ආරම්භ වෙනවා. එතකොට ඩිම්බ කෝෂ තියෙන අපි බලනවා දැන් මේකේ කොටස් හඳුනා ගන්නකොට ඩිම්බ කෝෂ තියෙනවා. ඩිම්බ කෝෂ වලින් මෝචනය වෙනවා නැත්නම් පිට වෙනවා. ඩිම්බ පිටවීම ආරම්භ වෙනවා. එතකොට ඊට අදාළ පුරුෂයන්ගේ ක්‍රියාකාරීත්වය ගත්තොත් මොකද්ද? ශුක්‍ර නිෂ්පාදන ආරම්භ වෙනවා කියන කාරණය. ඒත් එක්කම චක්‍රානුකූල ක්‍රියාවලියක් ආරම්භ වෙනවා ඒ අඛණ්ඩව. ඔසප් චක්‍රයේ විදිහට අපි හඳුනනවා. ඔසප් වීම පළවෙනි අතවට ආරම්භ වුණාට පස්සේ ඔක සාමාන්‍ය අවුරුදු ගත්තාම අවුරුදු 45ක් වගේ කාලයක් දක්වා වගේ ඒක වෙනස් වෙන්න පුළුවන් සමහරට. ඒතකොට ඔසප් වීම පළමු මල්වර
වීම නැත්තම් එලා අර පළවෙනි වතාවට එලා ඔසප්පියම් සිදු වුණාට පස්සේ අවුරුදු ඒ වගේ අවුරුදු 40ක් 45ක් වගේ කාලේ ඕකත් ඇල වෙනස් වෙන්න පුළුවන්. ඒ කාලේ දක්වා දැන් ඒ ඩිම්බ කෝෂය තුළ තියෙන ඩිම්බ ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒක උත්තේජනට අවශ්‍ය කරන හෝමෝන් ක්‍රියාවර්තයත් බලපානවා. ඒතකොට ඒ අනුව ගත්තාම ඒ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. දැන් එතකොට දැන් පුරුෂයන්ගේ ගත්තොත් එහෙම ඒ ඛණ්ඩ ක්‍රියාවලියක් විදිහට තමයි තියෙන්නේ. සාමාන්‍ය වෘෂණ වල නිපදන ශුක්‍රාණු ඒක නිපද වීම අඩාල වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය මහලු වයසට පත් වෙන තුරුම අඛණ්ඩව නිෂ්පාදනය සිදු වෙනවා. ඒ වුණාට ස්ත්‍රීන් ගත්තොත් එම ඔසප් චක්‍රය අක්‍රිය වීම ක්‍රියාකාරී නොවන අවස්ථාවක් එළ මිසි වයසේ මගදී ඇති වෙනවා. ඔයගේ කරුණු දැන් එල මේවා ඉතින් එල කරුණු විදිහට ගත්තොත් එම ඔයගොල්ලෝ දැනගත් යුතු මට්ටමේ කරුණු තවත් ඉතින් ගොඩක් දුරට තියෙනවා. ඒලා ඔයගොල්ලෝ සීමාව තුල ගත්තොත් එම අපි ඔය ප්‍රමාණය තමයි අපි පෙළපොතෙන් ඔබට කරුණු සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඊට අදාළ ඔයගොල්ලන්ට මොනවාරි ගැටලු කරන්න කියනවා නම් එල අහන්නත් පුළුවන්. දැන් මේ කියපු කරුණු පැහැදිලිද කියලා කියන්නකො මොනවාරි ගැටලුවක් තියෙනවා නම්. පැහැදිලි රයිට් හොඳයි. දැන් මේ විභාගෙට සම්බන්ධ වෙලා නෙවෙයි ඔයගොල්ලන්ට වැදගත් කරුණු නිසා එළ මේ පිළිබඳව අවබෝධයක් ගන්න ඕනේ. අපි ඊළඟ කොටසට යන්න කාලෙත් අඩු නිසා මෙතනදී මුලින්ම අපි කතා කරන්න යන්නේ ප්‍රජනක පද්ධති දෙකක් පිළිබඳව දැන් අවබෝධයක් ලැබෙන්න ඇති. ස්ත්‍රීගේට අදාළ ප්‍රජනක පද්ධතිය සහ පුරුෂයන්ට අදාළ ප්‍රජනක පද්ධතිය පිළිබඳව. ඉතින් ඒක කොටස් හඳුනා ගැනීම කළ යුතුයි. මූලික කොටස් පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ වුණත් මේක අභ්‍යන්තරව තියෙන කොටස් පිළිබඳව අපි මෙතෙන්දී සාකච්ඡා කිරීමක් කරන්න අවශ්‍යයි. දැන් මම ඇඳලා බෝඩ් එකේ ඇඳලා තැහිලා අපිට මෙතන කතා කරන්න පුළුවන්. ඊට අමතරව දැන් මෙතන රූප සටහන පැහැදිලි නම් එච්චමනේ දැන් මෙතන රූප සටහන ඔයගොල්ලෝ නම් කර ගැනීම කළ යුතුයි. අඩුමතරම චියුට් එක නැත්තම් කියලා කොලයක් කරගෙන ඉන්නවා මම අංක කියලා ඉවරලා මේක මේ කොටසයි කියනකොට ලියා ගැනීම හරි කරන්න ඕනේ. නැත්තම් මේක නම් කරන්න ගියාට පස්සේ ගැටලු වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න තමයි පළාත් ප්‍රශ්න පත්‍රවල මේක මේ පුරුෂ ප්‍රජනන පද්ධතිය සම්බන්ධ රූප සටහන් දාලා අහලා තිබුණා. තාම ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ මෑත කාලෙදී අපි දැකලා නැහැ. ඒක නිසා යම්කිසි ඉඩකඩක් තියෙනවා මේ පුරුෂ ප්‍රජනන පද්ධතිය අවශ්‍යතෝ මේ කොටස් පිළිබඳව අවබෝධයක් තියෙන එක පිළිබඳව. එතකොට කොටස් පිළිබඳව තමයි කතා කරන්න යන්නේ. එතෙන්දී ඇහිලා මෙන්න මේ කොටස් ටික හඳුනා ගැනීමක් තමයි අපි කරන්න යන්නේ. වෘෂණ යුගල වශයෙන් පිටන වෘෂණ. ඊට පස්සේ අපෘෂණ කියලා අපි හඳුනන කොටස සහ ශුක්‍රනාලේ ඊට පස්සේ ආශ්‍රිත ග්‍රන්ථි කීපයක් තියෙනවා. තාම බැලුවේ නැහැ මම කතා කරනවා ඒ කියන්නේ කරුණ ග්‍රන්ථීන් කීපයක් තියෙනවා. අපි හඳුනා ගන්නවා මේ රූප සටහන ඇසුරේ. ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත තියෙන ග්‍රන්ථීන් ශුක්‍රාශයකය වල තියෙන පුරස්ත ග්‍රන්ථිය තියෙනවා කූප ග්‍රන්ථිය තියෙනවා ඊට අමතරව ශිෂ්ණය තියෙනවා. ඔන්න ඒ කොටස් ටික හඳුනා ගැනීමක් කරනවා. මම ඔන්නම් බෝඩ් එක පාවිච්චි කරලා මේක ඇඳලාම මේ කොටස් ටිකට එන්නම් චුට්ටක් දැන් ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් බෝඩ් එක ලොකුවට පේනවා කියන්නකෝ. ඔව් වෘත්ත. බෝඩ් එකද දැන් ස්ක්‍රීන් එක පුරාවටම පේන්නේ. ඔව්. ගැටලුවක් තුනක් අහන්න. ගුරුතුමා බෝඩ් එක පේන්නේ නැහැ. බෝඩ් එක පේන්නේ නැත්තේ මොකෝ? පේන්නේ කියන්නේ පැහැදිලි නැහැ. පේනවා ගුරුතුමා. මම මේ ඉර පේනවද කියන්නේ? නෑ ගුරුතුමා බෝඩ් එක පේන්නේ නැහැ. බෝඩ් එක කියන්නේ බෝඩ් එක කුඩායි වටපිටාව වැඩි කියලාද? නෑ ගුරුතුමා වීඩියෝ ඔන් එකක් කියලා පෙන්නනේ උන්නට පේන්නේ නෑ ගුරුතුමා මොකෝ පැහැදිලි නෑ ගුරුතුමා. ඉන්නේ චුට්ටක්. දැන් හරි ගුරුතුමා. දැන් හරි ගුරුතුමා. හරි ගුරුතුමා පේනවා. චුට්ටක් ඉන්න. පොඩ්ඩක් සමහරුන් දෙපේන්න නැත්නම් ගැටලුවක්. ගාරද බලන්න. දැන් හරි ගුරුතුමා. හරි. ඉන්න හරි ගුරුතුමා. දැන් හරි ගුරුතුමා ෂෙඩියුල් එක. මෙතනදී අපි මෙහෙම ගමු. කොටස් ගමුකෝ. වෘෂණ යුගලක් ගැන කිව්වා. වෘෂණ සාමාන්‍ය අපි කියන අණ්ඩාකාර හැඩයක් කියලා සඳහන් කරන වෘෂණ යුගල වශයෙන් පිහිටනවා.
පස්සේ වැඩි දුර කරන කතා කරමු. මෙතනදී අපි කොටස් වශයෙන් හඳුනා ගැනීමක් කරනවා. වෘෂණයක් සකස් වෙලා තියෙන අපි කියන වෘෂණ අනුඛණ්ඩිකා විදිහට හඳුන්වනවා. අභ්‍යන්තරය ගත්තොත් එම අනුඛණ්ඩිකා පොතේ හැටියට නගලා 250ක් වගේ ප්‍රමාණයකින් තමයි සකස් වෙලා තියෙන්නේ අභ්‍යන්තරය ගත්තා. ඒ තුල තියෙනවා ශුක්‍රදර නාලිකා. ඒ තුල තමයි ශුක්‍රාණු නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. එහෙනම් එයාලා මෙතන මේ වෘෂණවල ප්‍රධාන කාර්යය තමයි ශුක්‍රාණු නිෂ්පාදනය කියන දේ. එතකොට මම මේ අනුඛණ්ඩිකා විදිහට හඳුන්වනවා මෙන්න මේ කොටස් වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. මේ තමයි වෘෂණ අනුඛණ්ඩිකා විදිහට හඳුන්වන්නේ. ඊට පස්සේ මේ තුල තියෙනවා ශුක්‍රදර නාලිකා. අපි කියනවා සංවලිතයි කියලා. සංවලිතයි කියලා කිව්වේ දඟර ගැසුණු කියලා. එතකොට වෘෂණ තුල සංවලිත ශුක්‍රදර නාලිකා දක්නට ලැබෙනවා. ශුක්‍රදර නාලිකා. මෙහෙම සංවලිත ශුක්‍රදර නාලිකා තියෙනවා. මේ සරලව මේ අඳින්නේ සරලව. එතකොට මේ ශුක්‍රදර නාලිකාව තුල තමයි ශුක්‍රාණු නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. මේ ශුක්‍රදර නාලිකාව තුල තමයි ශුක්‍රාණු නිපදවෙන්නේ. සෛල ශුක්‍රාණු සෛලය කියලා කියන්නේ මෙතන මේ තියෙන ශුක්‍රාණු මාතෘ සෛල විදිහට තියෙන දේහ සෛල නෙමෙයි. දේහ සෛල ඌනනට ලක්වලා මේ නාල තුල නාලකවට මේවා අන්වීක්ෂීය නාල තුල නිපදවෙන ශුක්‍රාණු සෛල. එහෙනම් මේ වෘෂණයේ කාර්යය මොකක්ද? ගුරුතුමා ඔව්. ගුරුතුමා අර ඒ සෛල තුලද ටෙස්ටෙස්ටරෝන් තියෙන්නේ? සෛල තුල මෙතන මම කියවනේ මේ ශුක්‍රදර නාලිකාවක් කියලා කියවනේ. ශුක්‍රදර නාලිකාවක අපි හරස් කඩක්. මෙන්න මේ නාලයක් ඇහිලා අපි හරස් කඩක් ගත්තොත් එම අන්වීක්ෂීය ඒක ඒ හරස් කඩක් ගත්තොත් එම මෙතන තියෙන ශුක්‍රාණු නිපදවීමට අදාළ වෙන ශුක්‍රාණු මාතෘ සෛල. එතකොට මාතෘ සෛල තියෙනවා. එතකොට මේ මාතෘ සෛලය තමයි ඌනනයට ලක් වෙලා ඉවරලා අන්තිම ශුක්‍රාණු සෛල බවට පත් වෙන්නේ. අර ඒක කාරණා. මේ අතරතුර තව සෛල තියෙනවා අපි කියනවා ලේඩික් සෙල් කියලා. ඔයගොල්ලෝ පෙළපොතේ නෑ ඔක. හරිද? ඒ ලෙවල් කරනවා. මේ මෙතන බෝඩ් එක නැත්තම් එයාලා කැමරා එක පොඩි අවුලක් පේනවද? ඉන්න පොඩ්ඩක් මම ආවා. අරනේ රයිට්. දැන් අපි ඊට පස්සේ කොටසට ආවට පස්සේ මම සාකච්ඡා කරනවා. මෙතන මූලික කොටස් විතරයි බලන්න. දැන් ඔයාලා ප්‍රශ්න ආපෙකට උත්තරයක් දෙනවා නම් ශුක්‍රදර නාලිකාවක් ගත්තොත් එහෙම නාලිකාවක හරස් කඩක් ගත්තාම ඒකේ තියෙන ශුක්‍රාණු නිෂ්පාදනයට අදාළ වෙන සෛල ටිකක් තියෙනවා. ඒ සෛල වලින් තමයි නිපද වෙන්නේ ශුක්‍රාණු සෛල. ඒක ඌනන ක්‍රියා විභජනයට ලක් වෙනවා. ඒ අතරතුර තියෙනවා තව අන්තරාල සෛල විදිහට හඳුන්වන සෛලක් තියෙනවා. ඒවත් වලින් තමයි මේට අවශ්‍ය කරන පෝෂණය සපයන්නේ. ඊට අමතරව මේ අතරතුර තව තියෙනවා දැන් තවත් ශුක්‍රදර නාලිකාවක් ගත්තොත් එම මේ නාලිකාවක් කියලා කියන්නේ මේක හරස් කඩක් නෙමෙයි මේක හැදිලා තියෙන අර සංවලිත අන්වීක්ෂීය නාලිකාවක් හරස් කඩක් තමයි මේ තියෙන්නේ. ඔය අතර තියෙන තව සෛල වර්ග අපි කියනවා ලේඩික් සෙල් කියලා. මේ පොතේ නෑ ඒක ලේඩික් සෙල් කියනවා. ඔය ලේඩික් සෛල ලේඩිගේ සෛල විදිහට අපි සිංහලෙන් කියනවා. ඒ සෛල වල තමයි හෝමෝන නිපද වෙන්නේ ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝන. එහෙනම් මේ අතරතුර මේ වෘෂණ තුල තමයි නා ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනත් හැදෙන්නේ. මේ අතරතුර තියෙන මේ සෛල වලින් නිපද වෙනවා. හරිද? දැන් අපි මෙතන සාකච්ඡා කරන්නේ මේ කොටස් ටික විතරයි හඳුනගන්න. එහෙනම් මෙතනදී ප්‍රධාන වශයෙන් සිද්ධ වෙච්ච දේ තමයි වෘෂණ තුල මොනවද නිපද වෙන්නේ? ශුක්‍රාණු සෛල නිපද වෙනවා. හරිද? ওই නිපද වෙන ශුක්‍රාණු සෛල නිපද වෙන්නේ සංවලිත ශුක්‍රදර නාලිකා තුලනේ. ඔය ඔක්කොම එකතු වෙනවා. ඒ ශුක්‍රදර නාලිකා ඔක්කොම එකතු වෙන ව්‍යුහයක් හදනවා. අපි ඕක හඳුන්වනවා මොකක්ද කියලාද කියන්නේ? අපි වෘෂණය කියලා. මේ කොටස. අපි මෙන්න සරල රූප සටහන දෙන්නේ. අපි වෘෂණය විදිහට හඳුන්වනවා. එහෙනම් මේක නිපදෙන ශුක්‍රාණු ටික හැදිලා මෙතන පවතින්නේ නැහැ. ගිහිලා තැම්පත් කරනවා తాවකාලිකව අපි වෘෂණය තුල. මේ වෘෂණය. අපි වෘෂණය විදිහට හඳුන්වනවා මේක. අපි වෘෂණය. හරිද? එහෙනම් අපි වෘෂණත් යුගලක් පිටනවා. එක වෘෂණයක අපි වෘෂණය සහ තවත් අනිත් වෘෂණය අපි වෘෂණය. එහෙනම් මෙතන වෘෂණය තුල ශුක්‍රාණු නිෂ්පාදනය තමයි කාර්යය. අපි වෘෂණය තුල ශුක්‍රාණු තාවකාලිකව ගබඩා කිරීම තමයි සිද්ධ. තාවකාලිකව ගබඩා කරලා තියෙනවා. ඊට පස්සේ මේ තුලින් මම මේ සරල රූප සටහන වල තේරුම් යන්න පුළුවන් විදියට මේකේ අපි කියනවා දැන් නිපදෙච්ච ශුක්‍රාණු ටික මෙතන තැම්පත් වෙලා තිබ්බනේ. මේ සෛල ගැන මම කියන්නේ
ශුක්‍ර තරලේ නෙවෙයි. එතකොට මේ නිපදවන ශුක්‍රාණුසයිල මෙතන తాවකාලික තැන්පත් වෙලා තිබ්බා. ඕක ගෙනියන නාලයක් තියෙනවා. ශුක්‍රාණු ගෙනියන නාලය. දැන් මුත්‍රා ගෙනියන නාලයට අපි කියන්නේ මුත්‍රා වාහිනිය කියලානේ. වකුගඩු මුත්‍රාශය ආශ්‍රිතව. එතකොට ඒ විදිහට හඳුන්වනවා මේ ශුක්‍රාණු ගෙනියන නාලය අපි කියනවා ශුක්‍ර නාලය විදියට. ඔන්න තාව කොටසක් හඳුනගන්න. ශුක්‍රාණු ගෙනියන නාලය. ශුක්‍ර නාලය. ඊට පස්සේ දවක ගෙනියනවනේ මේ ඔන්න මේ ආකාරයට මේ මාර්ගය දිගේ ගමන් කරනවා. ඊට පස්සේ දැන් මුත්‍ර ලිංගික කොටස් වලට අමතරව තියෙනවනේ මුත්‍රාශය. හරිද? මුත්‍රාශය මම බොහොම සරලව අඳින්න. මුත්‍රාශය තියෙනවා. මුත්‍රාශයෙන් එන මුත්‍ර වාහිනිය තියෙනවනේ. මුත්‍ර වාහිනියත් ගිහිල්ලා මේ මාර්ගයටම තමයි සම්බන්ධ වෙන්නේ. මුත්‍ර වාහිනිය. ඒක වෙනම පැත්තක්. එතකොට එහෙනම් අපි මෙතන කතා කරන්නේ මේ පිළිබඳවනේ. ඉපදෙච්ච ශුක්‍රාණුසයිල ඔන්න ගමන් කරන මේ මාර්ගයේදී කියලා ඕම එනවා. එහෙම එනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ සම්බන්ධ වෙන ස්ථානයේ තියෙනවා එක ග්‍රන්ථියක්. ওই ග්‍රන්ථිය අපි කියනවා පුරස්ත ග්‍රන්ථිය කියලා. මේ හැටෙන් මම මේ සරලව අඳින්න පුරස්ත ග්‍රන්ථිය. ඔන්න එක ග්‍රන්ථියක් අපි හඳුනාගත්තා. පුරස්ත ග්‍රන්ථිය කියලා. ඊට පෙර තව ග්‍රන්ථියක් තියෙනවා. ග්‍රන්ථි යුගලක්. දැන් මේ වෘෂණ යුගලෙන් ග්‍රන්ථි යුගලක් විදියට. යුගල වශයෙන් පිළිතුරු. එතකොට ඒක අපි කියනවා සෙමිනර් සිකල් කියලා මොකද්ද? ශුක්‍ර ආශයිකා විදිහට හඳුන්වනවා. ශුක්‍ර ආශයිකා කියලා. ඒක නෑ ග්‍රන්ථි විදියට තියෙන කොටසේ ශුක්‍ර ආශයිකා තමයි ඒ ශුක්‍ර ආශයිකා. ග්‍රන්ථි ගැන කියවනේ ඔන්න එක ග්‍රන්ථියක් හමු වුණා. ඒක යුගල වශයෙන් පිළිතුරු. මේ ග්‍රන්ථි වලින් කරන්නේ අපි ශ්‍රාවයක් නිපදවනවා. දැන් ශුක්‍රාණුසයිලනේ ආවේ. ඕකට අදාළව වෙන දැන් ශුක්‍රාණුසයිල සඳහා පීනීම සඳහා අවශ්‍ය කරන මාධ්‍ය තමයි මේ සයිල් ග්‍රන්ථි වල නිපදවන ශ්‍රාවයෙන් කෙරෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි වකැසුලින් පස්සේ පැහැදිලි කරනවා. මේ ග්‍රන්ථියක් තියෙනවා මොකද්ද? ශුක්‍ර ආශයිකාව ඊට පස්සේ පුරස්ත ග්‍රන්ථිය සහ තව තියෙනවා මෙතන කූප ග්‍රන්ථිය කියලා. කූප ග්‍රන්ථිය මේක ග්‍රන්ථියක් මේ තවත් ග්‍රන්ථියක්. කූප ග්‍රන්ථිය යුගල වශයෙන් පිළිටනවා. ශන දෙකට අදාළව ග්‍රන්ථි යුගල වශයෙන්. මෙතන තනි ග්‍රන්ථියක් විතර පිළිටන මෙන්න මේ පුරස්ත ග්‍රන්ථිය විතරයි. පුරස්ත ග්‍රන්ථිය. වෙලාවන මදි වෙනවා. ඒක උනත් දැලා චුට්ටක් ඔයගොල්ලෝ කාලය අරගෙන ඉවරලා පාඩමේ මුල් කොටස හරිය අවසන් කරනකම් ඉන්නවා නේ. මෙතන තිබුණේ කූප ග්‍රන්ථිය. කූපර් ග්‍රන්ථිය. කූපර් හොඳට මතක තියාගන්න ඔයගොල්ලන්ගේ අර පෙළ පොතේ අර මුල් කොටසේ තියෙන රූප සටහනේ කූප ග්‍රන්ථිය සඳහන් වෙලා නැහැ. ඒකයි මම මේ වෙන රූප සටහන පාවිච්චි කළේ. කූපර් ග්‍රන්ථිය. ඒ නිසා නම හොඳට බලාගන්න. කූපර් ග්‍රන්ථිය. ටියුට් එකේ තියෙනවා හැබැයි. එහෙනම් මොකද සිද්ධ වුනේ? ශුක්‍රාණු නිෂ්පාදනය වුණා වෘෂණ තුල తాවකාලිකව ගබඩා කළ අපෘෂණය තුල ඔබ ගමන් කරන ශුක්‍ර නාලය දිගේ ඔහොම ගමන් කරලා ඉවරලා ඒන අතරතුර මේකට එකතු වෙන ශ්‍රාවයන් නිකුත් කරන ග්‍රන්ථි තුනක් තියෙනවා. ග්‍රන්ථීන් තුනක් මොනවද? ශුක්‍ර ආශයිකා යුගල, පුරස්ත ග්‍රන්ථිය සහ කූප ග්‍රන්ථිය විදිහට හඳුන්වනවා. ග්‍රන්ථීන් තුනක්. අර්ධ ඊට පස්සේ මොකද මේ ශ්‍රාවයක් නිකුත් වෙනවා ඒ ශුක්‍රාණුසයිල වලට එකතු වෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොටස් තුලින් නැලා ශිෂ්ණ කොටස තුලින් නැල බාහිරට නිකුත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. මම මේ බොහොම සරල රූප සටහනක් තමයි හදලා තියෙන්නේ. ඒතකොට දැන් බලන්න දැන් මෙතන අදී මේ මුත්‍රාශයනේ. මුත්‍රාශයේ තියෙනවා මුත්‍ර ඊට පස්සේ නිකුත් වෙන්නේ මේ දෙකම තනි මාර්ගයට තමයි නිකුත් වෙන්නේ. මුත්‍රා පිට කිරීමේ මාර්ගය සහ ශුක්‍රාණු නිකුත් වීමේ මාර්ගය තනි මාර්ගයක් විදිහට තමයි තියෙන්නේ. හරිද? එතෙන්දී දැන් බලන්න මේ කොටස ටිකක් සාමාන්‍ය දැනීමට මම කියන්නේ පුරස්ත ග්‍රන්ථියේ තියෙන කොටස දැන් ඒ ආශ්‍රිතව තියෙනවා. දැන් ගොඩක් වෙලාවට වයසට ගිය පුරුෂයින්ගේ මෙන්න පුරස්ත ග්‍රන්ථි කොටස ඉදිවීමකට ලක් වෙනවා. අපි කියන ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් එකේ ප්‍රශ්න කියලා ඔයගොල්ලෝට අහලත් ඇති. ඒක මේ පුරස්ත ග්‍රන්ථි ඉදිවීමකට ලක් වුණොත් මොකද වෙන්නේ? මෙතන මුත්‍ර මාර්ගය අවහිර වෙනවා. ඒ වගේම මුත්‍ර පිට කිරීමේ ප්‍රශ්න මතුවෙනවා ගොඩක් වෙලාවට වෙලා අවුරුදු 70 ගියම හැමෝගෙම නෙමෙයි සමහර පුරුෂයන්ගේ අවස්ථාවේදී මේ පුරස්ත ග්‍රන්ථිය යම්කිසි ශල්‍ය කර්මයකට ලක් කරලා ඉවරලා වෝයිටි වත් කිරීමක් කරනවා.
එතකොට මේ පාඩමට දාලා දැන් පුරස්ත ග්‍රන්ථිය දාන්නවනේ. ඒ ග්‍රන්ථිය ආශ්‍රිත විවිධාකාර ආබාධ මේ හැම කොටසක් ආශ්‍රිත විවිධ ඔයගලන්ට දක්වන්න ලැබෙන ආබාධ තියෙන්න පුළුවන්. හරිද? ඒවට ඉතින් ඕනතරම් අවස්ථා තියෙනවා ඒවා නිවැරදි කර ගැනීම සම්බන්ධව. ඉතින් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ආශ්‍රිතව ගොඩක් වෙලාට නිවැරදි කර ගන්න පුළුවන්. ඔයගොල්ලෝ සාමාන්‍ය හිතාගෙන ඉන්න විදිය ගත්තොත් එහෙමයි දෝෂ විදියට දකින්න දේවල් දෝෂ නෙමෙයි ඇත්තටම. හරිද? ඒ වුණත් එల్ల මේක ඇත්තටම රෝග තත්ත්වයන් හට ගන්න පුළුවන්. සමහර විට මේ දූෂණ ආශ්‍රිතව ගත්තාම ඉදීමකට ලක් වෙන්න පුළුවන් සමහර කොටස් වල. එතකොට සමහර ආහාර මාර්ගයේ කොටස් පැමිණෙන්න පුළුවන්. එල්ල සිදුරු තුලින් එල්ල මේ දූෂණ ආශ්‍රිත ප්‍රදේශ අපි හර්නියා විදියට අඳුරන. එහෙම නැත්තම් මේ දූෂණ තව තියෙනවනේ ආවරණ. ඒ අසුර ප්‍රදේශවල තරල වර්ග පිළිල වෙනත් තරල වර්ග පිළිල ඉදීමකට ලක් වෙන්නත් පුළුවන්. ඒවත් වල ශල්‍ය කර්මවලින් නිවැරදි ආකාරයට සකස් කරගෙන මේ හැකියාව තියෙනවා. දැන් මෙතන වෘෂණ කරන්න කිව්වේ වෘෂණ යුගල පිහිටන්නේ කෝෂයක් තුල. මේ වෘෂණ කෝෂයේ විදිහට හඳුන්වනවා. මේ කෝෂයේ දැනුම සාමාන්‍ය ආහාරයේ වෘෂණ කෝෂ කියලා කියන්නේ මේ වෘෂණ වලට. එහෙම හරියන්නේ නැහැ. අපි දැන් ඉගෙන ගන්න ළමයි හැටියට අපි දැනගත්තොත් වෘෂණ වෙනම තියෙනවා. වෘෂණ පිහිටන මේ සම්පටල කොටස ආවරණය තමයි. පටල කියන වචන හරියන්නේ නැහැ. ආවරණය තමයි අපි වෘෂණ කෝෂයේ විදිහට හඳුන්වන්නේ. මේ සම තමයි වෘෂණ කෝෂය කියලා කියන්නේ. වෘෂණය කියලා කිව්වේ මේ වෘෂණය. හරිද? කෝෂය කියලා කිව්වේ ඒවා ඇතුළත් වෙලා තියෙන සම් කොටස. කෝෂයේ විදිහට හඳුන්වනවා. වෘෂණ කෝෂය. හරිද? එහෙම කියනවා. එතකොට දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න වලට આવොත් එimhe ශුක්‍රාණු නිෂ්පාදනය කරද කියලා වෘෂණ කෝෂ වල කිව්වොත් එimhe ලකුණු දෙන්නේ නැහැ. අපි දෙන්නේ නැහැ ලකුණු. හරිද? ලකුණු දෙන්න නම් එළ ශුක්‍රාණු නිෂ්පාදනය වෙන්නේ කොහෙද? වෘෂණ තුල. කෝෂ තුල නෙවෙයි. කෝෂයේ තියෙන මේවා දරාගෙන සිටීම සඳහා තමයි කෝෂය වැදගත්. දැන් මෙතන වැදගත් කරුණු කීපය දැන් දන්නවා. ශුක්‍රාණු නිෂ්පාදනයේ తాවකාලික ගබඩා කිරීම ගමන් කරවීම ඊට පස්තරව තරල නිපදවන ග්‍රන්ථීන් තුනක් තියෙනවා. වැදගත් වෙලා ශුක්‍රාශික පුරස්කරණ තිස්සා රූප ග්‍රන්ථි එතන ගිහලා මුත්‍ර මාර්ගය ඔස්සේ එළ බාහිර නිකුත් වෙනවා. ඊට පස්සේ මේ ආශ්‍රය ප්‍රදේශ අපි ශිෂ්ටයේ විදිහට හඳුනනවා. ඒකේ කොටස් පිළිබඳව අපිට උලම් වගුවේ අසුරින් පැහැදිලි කරන්න. ගුරුතුමා. ඔව්. ගුරුතුමා ටියුට් එකේ 6 අංක 6 යටතේ තියෙන මොන අංකයේද? මම බලන්නම්. ඒ මාළක දැන් අතේ ටියුට් එකක් නැහැ. ඒක නිසා මම ඒක දැන් අපි මේ ෂෙයා කරන්න කොට බලමු. මේ කොටස මොනවද ගැටලු තියෙනවද ගන්න ඕනේ. මේ ගැටලු තියාගන්න එපා. මොකද මේ ඔයගොල්ලෝ මේ සමහර විට දැන් ජීව විද්‍යාව විෂයක් විදිහට ඉදිරියේදී ඉගෙන ගන්න අයට මීට වඩා බොහොම ගැඹුරු විදිහට මේක ඉගෙන ගන්න පුළුවන්. දැන් වෙන විෂයන් වලට මාරුනත් මේ මූලවල ජීවිතයටම ආයේ මේ පිළිබඳව අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා දැන් ඔයගොල්ලෝ මේ කරුණු දැනගත යුතුයි. ඒක නිසා තමයි සිලබස් එකට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ වුණත් ඇයි ඔයගොල්ලෝ 15 වයස් මට්ටමේ නංගිලා මලට අවශ්‍ය නැහැ. හරිද? ඒ වයස් සීමාවට අදාළ කරුණු තමයි මෙතන සාකච්ඡා වෙන්නේ. හරිද? ඒක පිළිබඳවත් එහෙල ගෙදර දොර ඉන්නකොට අවබෝධය තියෙන්න ඕනේ. හරිද? දැන් මම ෂෙයා වෙලා නැහැ නේද මේක? වෙලා මදි එක මම බැලුවේ. ෂෙයා වෙලා නැහැ ගුරුතුමා. හරි මම දාන්නම් හොඳයි. මේ කොටස් වල මොන හරි ගැටලු තියෙනවද මම අහන්න. ප්‍රශ්න තියෙනවා. පාඩමට අදාළව හරි වෙනත් බාහිර ගැටලු තියෙනවා. ඒක තමයි ඔය නිරාකරණය කරගන්නවා. ඔන්න දැන් කොටස් ටික දැන් මම රූප සටහන ඇතුළේ ඔයගොල්ලන්ට පැහැදිලි වුණානේ. ඔන්න දැන් මෙතන තියෙනවා ටියුට් එකේ තියෙන කරුණු ඇසුරින් හැල අපි ගත්තොත් එහෙම බලමු. දැන් හඳුර ගන්න පුළුවන් කරුණු ටික මුලින්ම ඔයගොල්ලෝ නම් කරන පටන් ගන්න ඕනේ මෙන්න මේ කොටස් වලින්. වෘෂණය තියෙනවා. හරිද? එතකොට මම අංක 1 තියෙන ඒක දරාගෙන සිටින සම් කොටස අපි කිව්වේ සම් ආවරණයට මොකද්ද කියන්නේ? සම්මාවරණය වෘෂණ කෝෂය. දැන් අංක 1කින් දක්වන්නේ මොකද්ද? වෘෂණ කෝෂය. කෝෂය. වෘෂණ දෙකම දරාගෙන සිටින තනි වෘෂණ කෝෂයයි තියෙන්නේ. වෘෂණ කෝෂය. අපි ටෙස්ටිස් සැක් විදියට හඳුන්වනවා. අංක 2කින් දක්වන්නේ මොකද්ද? දැන් පුළුවන් කියන්න. ඒකේ ඊතලෙක් කොහෙද මොන වෘෂණයට. අංක 2 වෘෂණය. කොලේක හරිය ලියා ගන්න. ඊට පස්සේ ටියුට් එක නැති අය මම කියන්නේ. දැන් පැහැදිලි. ඊට පස්සේ මම
ගිහිල්ලා තැම්පත් වෙන්නේ කොහෙද ශුක්‍රාණුසෛල తాවකාලිකව. ඔන්න ඔය වචනය දෙක. ඔන්න ඕවා නිතර ප්‍රශ්න වලට අහන දේවල්. නිපද වෙන්නේ කොහෙද? తాවකාලිකව කපඩා කරන්නේ කොහෙද? අපිවෘෂණය. අංක 3 අපිවෘෂණය. අපිවෘෂණය. එතනින් ඉහළට නාලයක් යනවා පේනවනේ. නාලයක් යනවා. ඔය නාලේ අපි නාලේ ඊතලයක් තියනවද කියන්නේ? නැද්ද? එහෙනම් නාලේ ගමන් කරනවා ඔහොම යනවා. මම මේ නාලේ දිගේ යන්නේ. ඔහොම ගිහිල්ලා මවුස් පොයින්ටර් තියෙන තැන බලන්න. ඔහොම ගිහිල්ලා එකක් කරනනේ මෙතන ඔන්න ග්‍රන්ථියක් හම්බ වෙනව නේද අපිටම මෙතන. අංක 7 විදිහට දක්වන ග්‍රන්ථිය. අංක 7න් තියෙන ග්‍රන්ථියක් තියෙනවා. ඔන්න ග්‍රන්ථි තුනක් තියෙනවනේ. ග්‍රන්ථි ශුක්‍ර ආශයික ශුක්‍ර ආශයික යුගලයක් පිටන වචන දෙකට අදාළ ග්‍රන්ථි යුගලය. ශුක්‍ර ආශයික ශුක්‍ර ආශයික. ඊට පස්සේ ඒ නාලයේ දිගේ ඉස්සරහට යනකොට තව විශාල අර ප්‍රයාස ගෙඩියක හැටියට තියෙන ඒ ග්‍රන්ථියක් තියෙනවනේ. තනි ග්‍රන්ථියක් තියෙනවා කියලා කිව්වේ. මොකක්ද කිව්වේ? මම අහන්නේ ප්‍රශ්න දෙක අහන්නේ. පුරස්ත ග්‍රන්ථිය. පුරස්ත ටියුට් එක තියන අයට ලොකු ගැටලුවක් එන්නේ කොටස් ටික පහලින් දක්වලා. පුරස්ත ග්‍රන්ථිය අංක 9 අංක 9 පුරස්ත ග්‍රන්ථිය. මම මේ පිළිවෙලට එන හන්දේ අංක පැටලෙන්නේ. ඊට පස්සේ පුරස්ත ග්‍රන්ථිය උත්පත් පොඩ්ඩක් ඉස්සරහට එන මේ කුඩා ග්‍රන්ථියකට ඊතලයේ ගහලා තියෙන අංක 5 විදිහට හඳුන්වන කූපර් ග්‍රන්ථිය. කූපර් ග්‍රන්ථි. ග්‍රන්ථි 3යි. හරිද? තුනෙන් එක ග්‍රන්ථියක් තමයි කූපර් ග්‍රන්ථි. ඊට පස්සේ එතනින් මම ඉස්සරහට යනවා මාර්ග දිගම කරා. ඒ නාලේ දිගේ යන්නේ මේ ඉස්සරහට යනකොට ඕම ගිහිල්ලා මුත්‍ර සහ ශුක්‍රාණු සෛල බාහිරට විවෘත වෙන කොටස තමයි මෙතන තියෙන. අපි ඒක අංක 11න් දක්වන්නේ එහෙම නම් කියලා මොකද ශිෂ්ණය. අංක 11 ශිෂ්ණය. අංක 11 ශිෂ්ණය. දැන් බලමු අපිට මගේ අරිච්චේව තියෙන කරන්නේ ශුක්‍ර නාලයේ මගේ අංක 10 විදිහට තියෙනවා. එතන අපි ඊතලේ දැක්කේ නෑ. මුත්‍ර මාර්ගයේ. මුත්‍ර මාර්ගය. 10 මුත්‍ර මාර්ගය මට වතනවා. පුරුතුමා ආය පිළිවෙලට කියන්න වීමීට. මම දැන් මේ දැන් තියෙන හැටියට ලියා ගන්නකො. ඊට පස්සේ මම එකේ අංක එකේ ඉඳලා මොකද්ද? 6ද? ඉන්නකොට මම ඉතින්ට එනවා. දැන් මේ අංක 10 ලියාගෙන ඉන්නකො මුත්‍ර මාර්ගය. 10 මුත්‍ර මාර්ගය. ඊට පස්සේ අපිට දැන් අංක 8 තියෙනවා. 8 මුත්‍රාශය. 8 මුත්‍රාශය. ඒ මුත්‍රාශයෙන් කුත්තන ඒ නාලයේ දිගේ බලන්න. නාලයක් ගිහිල්ලා අර තනි මුත්‍ර මාර්ගය සහ ඒ ශුක්‍රාණු පිටකරන මාර්ගය තනි මාර්ගයක් විදිහට තනි මාර්ගයකට එකතු වෙන සංදියකදී. හරිද? ඊට පස්සේ මෙතන අංක 6 විදිහට තියෙන ආහාර ජීර්ණ පද්ධතිය අවසාන කොටස වන බුදය. ආහාර ජීර්ණ පද්ධතිය කොටස. බුදය. අංක 6. අර මම අංක 1 ඉඳන් ආයි කියන්නම්කෝ. හරි. අංක 1 වෘෂණ කෝෂය, 2 වෘෂණය, අංක 3 අපිවෘෂණය, අංක 4 තියෙන්නේ මොකද්ද? ශුක්‍රනාලය. අන්න අංක 4 ශුක්‍රනාලය. ශුක්‍රනාලය. අංක 5 ඊට පස්සේ කූපර් ග්‍රන්ථිය. අංක 5 කූපර් ග්‍රන්ථිය, අංක 6 බුදය. නැත්නම් බුද මාර්ගයේ ගුවච්චම නැහැ. බුදේ සාමාන්‍යයෙන් ඊට තව පොඩ්ඩක් ඉස්සරහට තියෙන කොටසන බුද මාර්ගයේ ගුවච්චම වඩා හොඳයි. අංක 6 බුද මාර්ගය. ඊට පස්සේ අංක 7 තියෙනවා ශුක්‍ර ආශයික. අංක 8 මුත්‍රාශය. 9 පුරස්ත ග්‍රන්ථිය. අංක 10 මුත්‍ර මාර්ගය සහ අංක 11 ශිෂ්ණය. විදිහට ඔන්න කොටස් ටික අඳුරගත්තා. පුරුතුමා තුන්වෙනි එක විතරක් කියන්නකෝ තුන්වෙනි එක. අංක 3 අපිවෘෂණය. අපිවෘෂණය. හරි thank you. අපිවෘෂණය. හරිද? හරිද? හරි පුරුතුමා thank you. හරි. දැන් ඔය කොටස් ටික පිළිබඳව එහෙලා අපි කරුණු මෙතන සාකච්ඡා කරන එක තමයි දැන් කරන්නේ. එකේ කරුණු පිළිබඳව බලන්න. මෙතන තියෙනවා මුලින්ම කොටස සහ ඊට පස්සේ ඒ කොටස් වලින් වල කාර්යයන් පිළිබඳව කතා කරනවා. දැන් කොටස් ටික දන්න නිසා මේක පැහැදිලි. අපි කියනවා වෘෂණ යුගල වශයෙන් පිටනවා. ඒකෙන් කරන කාර්ය තමයි
අපි දැන් හැඩේ ගත්තොත් එම අණ්ඩාකාර හැඩද කියලා කියන සාමාන්‍ය අණ්ඩ ආකාර කියලා කියන්නේ බිත්තර හැඩතේ කියන්නේ. හරිද? අණ්ඩාකාර හැඩතේ වෘෂණ යුගලක් පිහිටනවා. වෘෂණ කෝෂය නම් සම්මාවරණය තුල තමයි පිහිටන්නේ. ඒක දන්නවනේ දැන් සම්මාවරණය තුල පිහිටනවා. ඊට පස්සේ කියනවා වෘෂණය වෘෂණ අනුඛණ්ඩිකා 250කින් පමණ යුක්තයි කියලා කියන අනුඛණ්ඩිකා. එහෙනම් වෘෂණ තුල තියෙනවා. ඒව තුල ඒවායේ ශුක්‍රදර නාලිකා නම් සංවලිත කියලා කියන්නේ දඟර ගැසුණු නාලිකා. ඒ කියන්නේ ශුක්‍රදර නාලිකා 1000ක් පමණ තියෙනවා කියලා කියනවා. ඕක ඔය ප්‍රමාණයෙන් ගානන් වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඊට පස්සේ කියනවා කෘත්‍ය. ඔය වැදගත්. වෘෂණවල කෘත්‍ය තමයි ශුක්‍රාණු නිපදවීම. ඊට අමතරව වෘෂණ තුළම තියෙන විශේෂ සෛල වලින් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම. හරිද? මම මේ කොහොම කැටි කරලා තමයි මෙතන දාලා තියෙන පෙළ පොතේ තියෙන කරුණු ටික එකතු කරලා ඉවරලා. හරිද? ඒක නිසා මේ වගු අසුරින් පැහැදිලි කිරීම බොහොම හොඳයි. අපි වෘෂණය තියෙනවා. අපි වෘෂණත් යුගලක් තියෙනවා. ඒක වෘෂණයක් මත පිහිටන අපි වෘෂණය සහ අනිත් වෘෂණය අපි වෘෂණ. ඒත් එක්කම හැල මේක දැන් කරුණු නම් ගොඩක් තියෙනවා සාකච්ඡා කරන්න අපිට කාලයක් මදි. දැන් වෘෂණ ගත්තට පස්සේ තනි වෘෂණයක් ඒ විවිධ ආවරණ තියෙනවනේ. එකක් තමයි වෘෂණ කෝෂයේ විදිහට වෘෂණය කොට තියෙන ආවරණයක් තියෙනවා. අපි කියන ශ්වේත චෝලය කියලා ඉවරලා ඒ තුල ස්නායු ශෛල අධික ප්‍රමාණයක් සහිත ආවරණයක් විදිහට තමයි තියෙන්නේ. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට පොඩි සමහර වෙලාවට පොඩි ගැටීම් තුලින් නේද අර අධික වේදනාවකට ගැනීම සඳහා හේතු වෙනවා. අර ශ්වේත චෝලය විතර හඳුන්වන ස්නායු ශෛල අධික ප්‍රමාණයකින් සහිත ආවරණයක් තියෙන නිසා. හරිද? එතකොට ඒ කරුණ දැන් පෙළ පොතේ නෑ. ඒ පිළිබඳව ඉතින් අර දැනුමක් අවශ්‍ය නිසා තමයි මම කිව්වේ. අපි වෘෂණ යුගල තියෙනවානේ. අපි වෘෂණ තුල කරන කාර්ය තමයි తాවකාලික ශුක්‍රාණු සෛල ගබඩා කරලා තියාගන්න එක. කියනවා වෘෂණයක ඇති සියලුම ශුක්‍රදර නාලිකා ටික වෘෂණ පිටතට අපි වෘෂණය නම් අයිලා ඒ කොටසකට විවෘත වෙනවා. ඒ සංවලිත තනි නාලිකාවක්. තනි නාලිකාවක් ඒක. හරිද? තනි නාලිකාවක් විදිහට තමයි තියෙන දඟර ගැසුණු දඟර ගැහුණාම මොකද වෙන්නේ? අර වැඩි ප්‍රමාණයක් කියලා තැම්පත් කරගෙන තියාගෙන හැකියාව සහිත වෙනවා. ඔය ආකාරයට. ඊට පස්සේ එලා මෙතන තියෙනවා ශුක්‍රනාල යුගලක් තියෙනවා. එහෙනම් එක වෘෂණයකින් ගමන් කරන ශුක්‍රනාලයක් සහ අනිත් වෘෂණයෙන් ගමන් කරන ශුක්‍රනාලයක් තියෙනවා. මෙතන විස්තරයේ විදිහට තියෙනවා අපි වෘෂණයේ සිටින ශුක්‍රාණු ගෙනේර නාලය විදිහට තමයි ඒක හඳුන්වන්නේ. එහි අනෙක් කෙලවර ගිහිල් ඉවරලා තැන්පත් වෙන ශුක්‍රාශිකාවේ සිටින නාලයට සම්බන්ධයි. දැන් ඔක කියවනකොට එච්චර අවබෝධයක් නැති වෙන්න පුළුවන්. දැන් මේ මොකද්ද මේ ශුක්‍රනාලේන ඕම් දිගේ ගිහිල් ඉවරලා ඕක ගිහිල්ලා එකතු වෙන්න කොතෙන්ද කියලා තමයි ඔය කියන්නේ. මොකද මෙතන තියෙන ශුක්‍රාශිකාව තියෙනනේ ඒ එන්නේ එතෙන්ට තමයි එකතු වෙන්නේ කියලා ඔය කියන්නේ ඒ වාක්‍යයෙන්. ඔකේ වාක්‍ය කිව්වට එච්චර පැහැදිලිකමක් නැති වෙන්න පුළුවන්. එතෙන්ට තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ තනි නාලයක් විතර ඔක ඉස්සරහට යනවා. ඕකට එකතු වෙනවා තෙන්දී ඕක ගිහිල් ඉවරලා අර මුත්‍රාශයේ සිටින මුත්‍රා ඒ නාලය සහිත කොටසට එකතු වෙන්න උතන. අපි දැන් කතා කර හිටියේ ශුක්‍රනාල යුගල පිළිබඳව. එහෙනම් ඒක තේරෙන්නේ නැහැ. ග්‍රන්ථීන් තුනක් තියෙනවා කියලා කියවනේ. පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථීන් තියෙනවා. ග්‍රන්ථීන් තුනක්. ශුක්‍ර ආශේකා යුගලයයි, පුරස්ත ග්‍රන්ථි සහ කූප ග්‍රන්ථි යුගල. අන්න ග්‍රන්ථීන් තුනක්. කවුද මේ අනුජ සූරසේන රික්වෙස්ටිං කන්ට්‍රෝල් කියලා තියෙනවා. අනුජ සූරසේන ඉන්නවද කියන්නකෝ. හරි අනම්මනම් ඔබන්න එපා කියලා. දැන් මෙතන සමහරවිට අයින් වෙන්නත් පුළුවන්. මම මොකක් හරි මෙතන ක්ලික් කළොත් එහෙම. ඒක නිසා පාඩමායෙන් ඉන්නවනේ. බලන්න එතකොට මේ කොටස් ටික දැන් ඒ කිව්ව පුරුෂ ප්‍රජනපත්‍යයේ තියෙන ඒ ග්‍රන්ථීන් තුනක්. ඔය බොහොම වැදගත්. ඔය අහන්න පුළුවන් විමාරේ. ශුක්‍ර ආශිකායක පුරස්තගන්ති සහ රූපගන්ති මගින් නිපද වෙනොත් මම කිව්ව තරලයක් නැත්නම් ශ්‍රාවයක් නිකුත් කරනවා කියලා සුදු පැහැදිලි තරලයක් නිකුත් වෙනවා කියලා කියනවා. දැන් මේ තරලයට තමයි එකතු වෙන්නේ මොනවද? ශුක්‍රාණු සෛල. ගිහිල්ලා ඒ තරලේ මිශ්‍ර වුණාට පස්සේ ශුක්‍රාණු සෛල තමයි අපි ශුක්‍ර තරලේ විදිහට හඳුන්වන්නේ. ඊට පස්සේ ශුක්‍රනාල ඔස්සේ පැමිණි ශුක්‍රාණු සෛල මෙම තරලේ සමග මිශ්‍ර වී මුත්‍ර මාර්ගයේ වෙත මුදා හරිනවා කියනවා. හරිද?
ඊට පස්සේ කෘත්‍ය විදියට ශුක්‍රාණු පරිවහනය සහ ඒවට අවශ්‍ය කරන පෝෂණය සැපීම තමයි මේ තරලයෙන් කෙරෙන්නේ. අවශ්‍ය කරන පෝෂණය. දැන් ලොකු ඊට පස්සේ ඉදිරියට තව ක්‍රියාවලිය සිද්ධ වෙනවනේ. ওই ක්‍රියාවලියේ අවසන් වෙනතුරු අවශ්‍ය කරන අනිසි කාලයක් දක්වා අවශ්‍ය කරන පෝෂණය සැපේනවා. ඒ වගේ පරිවහනය සඳහා මාධ්‍යකුත් සැපේනවා. මෙන්න මේ තරලයේ මගේ. ඊට පස්සේ ශිෂ්ණය කියන කොටස ගත්තොත් එහෙම අපි කියනවා ශුක්‍ර තරලයේ දැන් නිපදලා තියෙන ශුක්‍රයන් වෘෂණ තුල ඒක ශ්‍රියෝනි මාර්ගයට ප්‍රවිෂ්ඨ කිරීම සඳහා නැත්නම් සම්ප්‍රේෂණය සඳහා අවශ්‍ය කරන ඒ කොටස තමයි අපි හඳුන්වන්නේ ශිෂ්ණය විදියට. ඒක මුත්‍ර බැහැර කිරීම සඳහා වැදගත් වෙනවා. ඊට අමතර සාමාන්‍ය තත්ත්වයේ විදියට නෙමෙයි ඊට පස්සේ ඔක තුලට රුධිර නාලිකා බොහොමයක් තියෙනවා. රුධිරය පිරුණට පස්සේ යම්කිසි දෘඪ බවක් ලැබෙනවා. ඊට පස්සේ මොකද ඒ දෘಢ බව ලැබීමට හේතු වෙන්නේ ඒ තුලට රුධිරය පිරීම නිසා. රුධිරය පිරුණට පස්සේ ඒ තුල තියෙන කපාට මගින් සිරවීමකට ලක් වෙලා යම්කිසි කාලයක් දක්වා ඒ රුධිර ප්‍රමාණය ගබඩා කර තබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. හරිද? ඒ නිසා ඒ දෘಢ බවක් ලැබෙන්නේ කොහොමද? රුධිරය පිරීම නිසා කියලා කියනවා. ඊට පස්සේ මුත්‍ර මාර්ගයේද ශිෂ්ණය තුලින් පිටතට විවෘත වේ. එතකොට මුත්‍ර මාර්ගයත් ඔය කොටසටම එකට එකතු වෙනවා කියලා රූප සටහන ඇසුරින් පේන්නේ නැති. ශිෂ්ණයේ තියෙන කෙලවර කොටස අපි හඳුනනවා අර ග්‍රන්ථිමය අධික ග්‍රන්ථි වලින් යුක්ත කොටසක් තියෙනවා. එල අපි ඒක ඉදිරියෙන්ම තියෙන කොටස අපි ශිෂ්ණ මුණ්ඩය විදියට හඳුනනවා. හරිද? ශිෂ්ණ මුණ්ඩය සහ ඒ ශිෂ්ණ මුණ්ඩේ කොටස ආවරණය කරන සම්පටලය අපි පෙර සම විදියට හඳුන්වනවා. පෙර සම විදියට හඳුන්වනවා ශිෂ්ණ මුණ්ඩේ ඒ කොටස ආවරණය කරන සම්පටලය. ඔය කරුණු ටික තමයි පෙළපොතට අදාළව මේ කරුණු විදියට තියෙන්නේ. තව මොනවා ගැටලු තියෙනවා නම් එහෙලා අහන්න පුළුවන්. අපි ක්‍රියාකාරීත්වයට යන්න පෙරම මේ ඉක්මනට බලන්නේ. දැන් අපිට කාලය මදි. කතා කරන්නේ ශ්‍රී ප්‍රජන පද්ධතියත් කතා කරලා මම අර ඔසප් චක්‍රය දක්වාම කතා කරනවා කියලා තමයි හිතන්නේ. මේවා ඉතින් උඩිපල්ලෙන් කියලා වැඩකුත් නැති නිසා තමයි පොඩ්ඩක් විස්තර කළේ. චුට්ටක් මේ ප්ලග් එකක් ගන්න. හරිද? ඒ වුණත් ඇහිලා අපිට තව පොඩි කාලයක් තියෙන නිසා දැන් මේ ගැටලු තියෙනවා නම් අහන්න. ගැටලු ඇහිලා දැන් ඔයාලා ගැටලු අහන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. Taman ඇහිලා දැන් අපේ අතපය නැත්තම් නහය ඊට පස්සේ S2 වගේම කොටස් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. හරිද? ඒතකොට ඒක නිසා ඇහිලා මොනවද ගැටලු ඉතින් ඇහිලා අපේ ශරීරයේ කොටස් නිසා ඔය දැන් ඔයගොල්ලෝ පෞද්ගලික ගැටලු නෙමෙයි මම කියන්නේ පොදුවේ දැනගත් යුතු කරුණු තියෙනවා නම් ඇහිලා ඒවා මේ විෂයට අදාළව අහන්න පුළුවන්. ආලේව निराකරණය කරගන්නවා. දැන් විතර ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒක ඔකත් අපි සාකච්ඡා කරමු. සමහර මේ විනාඩි 5ම ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තව විනාඩි කිහිපයක් අරගෙන ඉවරලා සම්බන්ධ. දැන් කී දෙනෙක් ඉන්නවද කියලා කියන්නකෝ. මට පේන්නේ නැහැ මෙතන. 79 දෙනෙක් ඉන්නවා. 68ක් ඉන්නවා ගුරුතුමා. 68යි ගුරුතුමා. හොඳයි. 70ක් ඉන්නවා. හොඳයි. right. එකේ ගණන් කියනවා. right. ක්‍රියාකාරීත්ව වල මොකේ ක්‍රියාකාරීත්වද පුරුෂ ප්‍රජනන පද්ධතිය ක්‍රියාකාරී. මෙන්න මේ රූප සටහන් ඇතුළෙන් දැන් තව මේ කියපු කරුණම තමයි කියපු කරුණම තව දුරටත් පැහැදිලි කිරීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ක්‍රියාකාරීත්වයට අදාළ ප්‍රධාන කොටස මොකක්ද? කොටස විදියට තියෙන එල පුරුෂ ප්‍රජනන පද්ධතියේ නිපදන් මේ ශුක්‍රා නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ නිෂ්පාදනය කරන්නේ කොහෙද? මේ වෘෂණ තුල. ඒක තමයි වැදගත්ම කොටස. වෘෂණ. එතකොට මේ වෘෂණ ආවරණය කරන මේ සම්පටලය තමයි මේ සම්පටලය මෙතන දක්වන්නේ නැහැ. මේට අදාළ මේ ආවරණයක් තමයි මේකේ කොටස තියෙන්නේ. ආවරණය කරන කොටසක් තියෙනවා. ඒක සම්පටලයේ වෘෂණ කෝෂය විදියට අපි හඳුන්වනවා. මෙතන ගත්තොත් එහෙම නම් කරලා තියෙන මේ ශුක්‍රදර නාලිකා. අතුලත් වෙන මේ කොටස් වශයෙන් ඛණ්ඩණය වෙලා තියෙන අපි කියන වෘෂණ අනුඛණ්ඩිකා තමයි මේක නම් කරලා නැහැ ඒක. මේ වෘෂණ අනුඛණ්ඩිකා. අනුඛණ්ඩිකා තුල තියෙන ශුක්‍රදර නාලිකා. ශුක්‍රාණු නිෂ්පාදනයට අදාළ වෙන ශුක්‍රදර නාලිකා. ඊට පස්සේ ඔය හැම ශුක්‍රදර නාලිකාවක්ම ගිහිල්ලා තනි තැනකට එකතු වෙනවා කියලා පේනවා මේ. තනි තැනකට එකතු වෙන ඔක්කොම නාලිකා ටික එකතු වෙලා හැදිච්ච මේ තනි සංවලිත තනි නාලය තමයි අපි කියන්නේ අපිවෘෂණය කියලා. දැන් මෙතන නිපදේශ ශුක්‍රාණු තාවකාලිකව ගබඩා කරන කොටස තමයි එතන හඳුන්වන්නේ. ওই ටික ඔක්කොම නාලයක් දිගේ ඉදිරියට ගමන් කරන සංවලිත නාලයක් කියලා ශුක්‍ර නාලය විදිහට හඳුන්වන එක. දැන් දන්නවා ඔයගොල්ලෝ කොටස් ටික. දැන් ඊට පස්සේ මෙතන දැන් අන්වීක්ෂ රූප සටහන දාලා තියෙන මැද කොටසේ
මෙතන මේ හරස් කඩ මේ වෘෂණයක හරස් කඩ නෙවෙයි මේ ශුක්‍රදර නාලිකාවක් කියන අන්වීක්ෂීය නාලිකා කොටසක. ඔකේ ශුක්‍රදර නාලිකාවක් කරන්නilla ඔකේ ඒකේ හරස් කඩක් අරගෙන ඉවරලා අපි අන්වීක්ෂය තුනල වර්ණ කරලා බැලුවට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි අපිට පේන්න තියෙන්නේ. ශුක්‍රදර නාලිකාවක්. මේ අන්වීක්ෂීය රූප සටහනක් මැද්දේ තියෙන්නේ. ගත්තාම මේ ශුක්‍රදර නාලිකාව වටකුරු ස්වභාවයකින් පේනවා. මේක අර මූලිකම තියෙන පාදස්තයේ තියෙන සෛල අපි කියන ශුක්‍රණු මාතෘ සෛල විදිහට. එහෙනම් මේ දේහ සෛල මේ දේහේ කොටස් නෙමෙයි. දේහ සෛල ඊට පස්සේ ඌනන විභාජනයට ලක් වෙනවා මේ තුනම. ඌනන විභාජනයට ලක් වෙලා එලා ශුක්‍රාණු සෛල හැදෙනවා. එහෙනම් දේහ සෛලයේ අපේ තියෙනවා නම් වර්ණ දේහ 46ක් ඒක අඩුවීමකට ලක් භාගයකට අඩුවීමක් ලක්ලා ශුක්‍රාණු සෛලයක තියෙන කොච්චර ප්‍රමාණයක්ද අපි කියනවා 23ක වර්ණ දේහ ප්‍රමාණයක් දක්වා අඩු වෙනවා නේ ඌර්ණ විභාජනයක් තමයි මේ තුන සිද්ධ වෙන්නේ ඌර්ණ විභාජනයට ලක් වෙනවා හරි ඊට පස්සේ මේක තවත් විස්තරාත්මක රූප සටහනක් තියෙනවා ශුක්‍රදර නාලිකාව හරස් කඩක් විදිහට තියෙන රූප සටහනේ තනි එකක් අරගෙන තියෙනවා ඔක තවත් විස්තරාත්මකයි ශුක්‍රාණු සෛලනේ මේ මැදට වන්නට පිහිටන්නේ ඒව ගොඩාක් වෙලාවට මේ එකතු වෙලා තියෙන මේ අන්තරාල සෛල කියන කොටස් වලට වල ආශ්‍රිතව ගොනු වෙන ස්වභාවයක් අපි දන්නවා මේ රූප සටහන ඉච්චර පැහැදිලිව පේන්නේ මේ අන්තරාල සෛල වලට කිට්ටු වෙන් තියෙන අන්තරාල සෛල වලින් තමයි මේ ආශ්‍රය කරන පෝෂණය සපයන ඒක නිසා ඒ කිට්ටුවට තමයි පෝෂණය ලබා ගන්නට ගොනු වෙලා තියෙන්නේ ශුක්‍රාණු මාතෘ සෛල තියෙනවා ශුක්‍රාණු සෛල තියෙනවා අන්තරාල සෛල තියෙනවා ඔය අතර තමයි මෙන්න මේ අතර තියෙන සෛල තමයි අපි හඳුන්වන්නේ අර මං කිව්වේ ලේඩික් සෙල් කියලා ඉවරලා ලේඩිගේ සෛල විදිහට අපි හඳුන්වන්නේ ඒවෙන් තමයි ටෙස්ටොස්ටෙරෝන් නිකුත් කරන සෛල තමයි මේ පිටින් ඒ අතර තියෙන සෛල විදිහට දැක් වෙනවා හරිද මේකම නෙවෙයි මේ අතර මෙතන සුදු පාටින් තියෙන රවුම්ම නෙවෙයි ඒක තවත් ඇයිලා මේකකනේ ඒ අතරතුර තියෙනවා ඇයිලා සෛල මේක ඇත්තට පැහැදිලිව පේන්නේ ඒ වන්දර ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ නිකුත් කරා හරිද බලන්න තාමයින් වෙන්නේ පද 12ට කිට්ටුනාට මේ කොටස වත් අඩුම තරමේ සාකච්ඡා කරන්න ඕනේ මේ ක්‍රියාකාරීත්වයට අදාළ කොටස බලන්න දැන් මෙතන කියනවා මේ කරුණු ටික පොඩ්ඩක් සාකච්ඡා කරමු පුරුෂයෙකු වැඩි වෙට පැමිණීම සමග ශුක්‍රාණු ජනනය ආරම්භයි මේ අපි මොනවා ගැනද කතා කරන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය කරන්නේ ක්‍රියාකාරීත්වය අදාළ ක්‍රියාවලිය තමයි ශුක්‍රාණු ජනනය කියන්නේ. ජනනය කියන්නේ නිපදවීම. වැඩි වියටපත් වුණාට පස්සේ ශුක්‍රාණු නිපද වෙන්නේ ශුක්‍රාණු නිපද වෙන්නේ මේ වෘෂණ තුල නිපද වෙන්නේ සෛල නිපද වෙන්නේ ප්‍රධාන වශයෙන්. ඒ සෛල වලට තරල එකතු වුණාට පස්සේ තමයි අර ග්‍රන්ථීන් තුනෙන් අපි කියන්නේ ශුක්‍ර තරලය කියලා. ඒක නිසා පටලවා ගන්න එපා ශුක්‍රාණු සෛල සහ ශුක්‍ර තරලය කියන එක. හරිද එහෙනම් මේ වෘෂණ තුල නිපදවන ශුක්‍රාණු සෛල සෛල තමයි ශුක්‍රාණු දෙකේ ගමන් කරන්නේ ඊට පස්සේ තමයි තරල එකතු වෙන්නේ මේකට අර ග්‍රන්ථීන් තුනේ හරි ඊට පස්සේ වැඩි වෙන ප්‍රතිමත් සමග තමයි ශුක්‍රාණු ජනනය ආරම්භ වෙන්නේ ඊට පස්සේ ශුක්‍රදර නාලිකාව තුල ඇති ද්විගුණ ශුක්‍රදර නාලිකාව තුල තියෙනවා ද්විගුණ ශුක්‍රාණු මාතෘ සෛල මම මේ පෙන්නේ ශුක්‍රාණු මාතෘ සෛල තියෙනවා ඒක ඌර්ණ විභාජනයට ලක් වෙලා ඒක ගුණ ශුක්‍රාණු සෛල නිපද වේ මේවා අක්ෂර වින්‍යාස නෙවෙයි අක්ෂර මොනවාරි වචන වල දෝෂ තියෙනවා කියන්නේ ඊට පස්සේ කියනවා පරිණත ශුක්‍රාණු අපිරුෂණය තුල తాවකාලිකව තැම්පත් කරලා දැන් ඔයගොල්ලෝ මේවා හොඳට දන්නවා දැන් ඊට පස්සේ අපි කියනවා සංසර්ගයේ විදිහට අපි හඳුන්වන්නේ දැන් නිපද වෙච්ච ශුක්‍රාණු සෛල සහිත ශුක්‍ර තරලයේ ස්ත්‍රී ගේ ප්‍රජනක පද්ධතියේ කොටසක් වෙන යෝනි මාර්ගයට ප්‍රවිෂ්ඨ කිරීමේ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ සංසර්ගය විදියට. සංසර්ගයේදී ශුක්‍රාණු සෛල ශුක්‍ර නාලය ඔස්සේ පැමිණ මුත්‍ර මාර්ගයට එකතු වන අතර ශුක්‍රාශයක පුරස්ත ග්‍රන්ථිය හා කූප ග්‍රන්ථිය වලින් නිකුත් කරන ශ්‍රාවයන් දෙකට එයට එකතු වෙයි. අපි මේ කතා කරපු කරුණම තමයි අලුත් කරුණ නෙමෙයි. ඊට පස්සේ කියනවා ශුක්‍රාණු සෛල සහිත මෙම ශ්‍රාවය අන්න ශුක්‍රාණු සෛල සහිත මෙම ශ්‍රාවය තමයි අපි ශුක්‍ර තරලය විදියට හඳුන්වන්නේ. එතකොට මෙතන සඳහන් වෙන සාමාන්‍යයෙන් එළවරකට එළ පුරුෂයෙකුෙන් ශුක්‍රාණු මිලිලීටර 3ක් 5ක් වගේ ප්‍රමාණයක් නිකුත් වෙන්න පුළුවන්. එහෙනම් 1 මිලිලීටරයක් තුල 1 මිලිලීටරයක් ගත්තොත් මේ තුල ශුක්‍රාණු සෛල මිලියන ගණනක් තියෙනවා. සෛල නෙමෙයි අන්වීක්ෂීය සෛලනේ තියෙන්නේ. මිලියන ගණනක් තියෙනවා. 1 මිලිලීටරයක් තුල වුණා. එතකොට කියනවා
නිරෝගී ශුක්‍රාණු සෑදීම නම් වෘෂණ වල උෂ්ණත්වයේ දේහ උෂ්ණත්වයට වඩා අඩු වෙනවා. ඔන්න විශේෂ තත්ත්වයක් අතර. කියනවා බලන්න මෙන්න මේ රූප සටහන අනුව දේහ උෂ්ණත්වයට වඩා අඩු වෙන්න ඕනේ. දැන් මේක තිබුණානේ දේහයේ තුලම තිබෙන්න තිබුණානේ. සමහර ජීවීන්ගේ දැන් ගත්තාම කවුද ගොඩක් සත්වයන්ගේ ගත්තොත් එම වෘෂණ මේ ආකාරයට දේහයට ටිකක් බාහිරින් තමයි පිහිටන්නේ. දේහය තුල නෙමෙයි. දැන් අලින්ගේ එහෙම ගත්තොත් එම වෘෂණ පිහිටන්නේ දේහය තුල. ඒ වුණාට ගොඩක් සත්වයන්ගේ ගත්තොත් එම දේහයට ටිකක් බාහිරින්. වන්නට වෘෂණ කෝෂය තුල පිහිටනවා කියලා කියන්නේ ඒකයි. කෝෂය තුල. මොකද දේහ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක අම්ශ ප්‍රමාණයක අඩුවක් තියෙනවනේ ශුක්‍රාණු ක්‍රියාවලිය නිපදවීම ක්‍රියාවලිය හරියට සිද්ධ වෙනවා. දේහ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් තියෙන නිසා තමයි බාහිරින් පිටන්නේ. එතකොට මේ උෂ්ණත්ව සංවේදී මේ ක්‍රියාවලිය. ඒක නිසාම ගොඩක් වෙලාවට හැල දැඩි රස්නයක් තියෙන දවස්වල උෂ්ණ ගොඩක් දුර දේහෙන් පිටතට වන්නට පිටිනවා. ඊට පස්සේ උෂ්ණත්වය අඩු වෙනකොට සාමාන්‍යයෙන් දේහයට කිට්ටු වෙනවා. හරිද? එතකොට ඒ උෂ්ණත්වයට සංවේදී ක්‍රියාවලියක් නිසා මේක ක්‍රියාකාරීත්වය හරියටම සිද්ධ වෙන්න අවශ්‍යයි. ඔයගොල්ලෝ දැන් එතකොට උපදින භ්‍රූණාවතියේදී කියලා කිව්වේ කුස තුල ඉන්න කාලෙදී මේ තිබුණ උදරය තුලම තමයි. උදර කුහලය තුලම. වෘෂණ. ඊට පස්සේ උපතත් කිට්ටු වෙනකොට එළ මේ වෘෂණ කෝෂය තුලට මේ පැමිණෙනවා. සමහරුන්ගේ ඒක මොන හරි බාධාවක් නිසා උදර කුහරයම තුලම තියෙන්න පුළුවන්. ඒව ශල්‍ය කර්ම වගේ නැවත එළ මේ කෝෂය තුලට ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් මම අර ඉස්සෙල්ලා හර්නියා විදිහට හැදුනේ දැන් එළ උදර කුහරය තුල තමයි තියනවා කියලා කිව්වේ. එතකොට මේ මෙතනින් එළියට ආවට පස්සේ කෝෂය තුලට ආවට පස්සේ එළ ඒ කුස තුල ඉන්නකොට මේ උදර කුහරයේ තියෙන ඒ ආපු ඒ මාර්ගය වැහෙනවා ස්වභාවිකවම. ඒ වැහෙන්නේ නැතුව තිබුණොත් එහෙම ආහාර මාර්ගයේ කොටස් එහෙම ඒ සිදුරු තුලින් නැල වෘෂණ තුලට පැමිණෙන්න පුළුවන්. ඒක තමයි අපි හර්නියා විදිහට හඳුන්වන්නේ. හරිද? ඒතකොට ඒ කලාතුරකින් සිදුවන අවස්ථාව. එන්නේ ඒවත් ඇවිල්ලා ශල්‍ය කර්ම වගේ නැල නිවැරදි කිරීමක් කරනවා. දැන් මෙතන අපිට වැදගත් වෙන කාරණේ තමයි උෂ්ණත්වයට සංවේදී. ඒක නිසා තමයි දේහෙන් බාහිරව මේක පිහිටන්නේ වෘෂණ. ඒක නිසා ඉතින් ඔය පිළිබඳව වැඩි අවධානයක් ඉතින් යොමු කරන්න ඕනේ. මොකද දැන් පිරිමි ළමයි නිතරම ඇවිල්ලා ගොඩක් වෙලාවට ඇවිල්ලා යට ඇඳුම් මගින් ගොඩක් වෙලාවට ඇවිල්ලා උෂ්ණත්වය වැඩි කරගෙන ඉන්නවා නම් ඇවිල්ලා ඒක දේහයට තවත් කිට්ටු කරගෙන වෙනවා නම් ඇවිල්ලා ඒ සඳහා බලපෑමක් වෙන්න පුළුවන් කියන කාරණය හිතට ගන්න ඕනේ. හරිද? ඉතින් මේ ස්වභාවික ක්‍රියාවලියක් විතර ගත්තොත් එimhe උෂ්ණත්වය සංවේදී නිසා දේහෙන් බාහිර වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ ක්‍රියාවලියට අංශ බලපෑමක් වෙන්න පුළුවන් දේහයට කිට්ටුවෙන් වැඩි කාලයක් තිබුණොත් එහෙම. ඒ ආකාරයට. ඊට පස්සේ මේ දැන් දේහෙන් බාහිරව පිටනවා කියන කාරණේ දැන් කිව්වේ මේ නිසා වෘෂණ යුගල වෘෂණ කෝෂය නම් සම් ආවරණය තුළ දේහෙන් බාහිරව පිට. බාහිරව කියලා කියන්නේ එළියම ඔක දන්නවනේ ඉතින් කියනවා නෑ. බාහිරව පිට. ඊට පස්සේ මෙතන සාකච්ඡා කරන මොකද්ද පරිණත වෙලාව පැනලා තියෙන පොඩ්ඩක් ඉන්න. මෙතන නවත්තන මේ කොටස සාකච්ඡා කරනවා. දැන් ශුක්‍රාණු සෛලයක් ගත්තොත් එක සෛලයක් මේක සෛල නෙමෙයි අපි අන්වීක්ෂණ පරීක්ෂා කරලා බැලුවොත් එහෙම අපිට කොටස් හඳුන ගන්න පුළුවන් මේ වගේ වර්ණවත් ස්වභාවය නෙවෙයි මේක මේ අදපු වගේ රූප සටහනන්නේ එතකොට අපිට මෙන්න මේ කොටස් ටික හඳුන ගන්නවත් තනි සෛලයක් ගත්තොත් එහෙම වලිගයක් තියෙනවා ඒ කියන්නේ පිහිනන ප්ලේස් ගෙඩියක් වගේ නිකන් මේ ශුක්‍රාණු සෛලයක් මේ ඇහැට පේන්නේව නෙවෙයි මේ එතකොට මේ තනි ඇහැට පේන්නේ නැති සෛලයක් අපි පරීක්ෂා කරලා බැලුවොත් මේ ආකාරයෙන් පේනවා. නම් වලිගයක් සහිත කොටසක් තියෙනවා. හිසක් තියෙනවා. හිස කොටසක්. ඒ තුල තමයි න්‍යෂ්ටිය අන්තර්ගත වෙන්නේ. ඊට පස්සේ ගෙල විදියට හඳුනාගත්ත හැකි මෙතන මෙතන හැඩය වෙනස් නිසා අපි ඒකට ගෙල කියලා කියනවා. ඊට පස්සේ මධ්‍ය කොටස විදියට හඳුනන කොටසක් තියෙනවා. මේ තුල මයිටොකොන්ඩ්‍රියා වැඩි ප්‍රමාණයක් තියෙනවා. මොකද අවශ්‍ය කරන ශක්තිය අවශ්‍ය නිසා. මෙයාට ලොකු කාර්යයක් කරන මෙයා පීනගෙන යන්න ඕන ඉස්සරහට. ඒ සදා ශක්තිය සැපීම සඳහා තමයි මයිටොකොන්ඩ්‍රියා වැඩි ප්‍රමාණයක් සහිත කොටසක් විදිහට තමයි මධ්‍ය කොටස විතර හඳුනන කොටස තියෙන්නේ. හරිද? ওই ටික තමයි එළ මූලික කොටස් වශයෙන් හඳුනා ගන්න තියෙන්නේ. එළ අපිට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙච්ච තරම් කොටසක් කරන්න ඉතින් අපිට බැරි වුණා. අමනාර ගැටලු තියෙනවා නම් එළ අහන්න පුළුවන් වෙලාව අරගෙන. ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නේද කට්ටිය වෙන වැඩක් දාන්න
ඔව් ඉන්නවා ගුරුතුමා ගුරුතුමා ඉන්නවා. ඉන්නවා. ඕන ගැටලු තියෙනවා අහන්න දැන් 65 ඉන්නේ. රයිට් ඊට පස්සේ අපි ආයේ දැන් ගැටලු නැත්තම් එහෙම මම නවත්තන්න පුළුවන්. ආයෙ ඊට පස්සේ අපිට මේ කොටසේ දවස් තවත් කීපයක් යන්න පුළුවන්. අඟහරුවාදා පැය එකමාරක් හරි එහෙම නැත්තම් ආන්දරත් කතා කරනවා මම බලන්නම් තව කාලයක් ඉල්ල ගන්න පුළුවන් කියලා අවසන් කරන්න බලමු. මේවා දැන් උඩිපල්ලෙන් ගිහලා වැඩකුත් නැහැ නේ. ඒක නිසා ටික කාලය අරගෙන සාකච්ඡා කළේ. ගැටලු දිනන අහන්න නැත්තම් කියලා නවත්තන්න පුළුවන්. ගැටලු දිනන ගැටලු නෑ. එහෙනම් හොඳට තේරෙන්නේ නැති රයිට්. එහෙනම් නවත්තමු මම තේරුම් තෙරුවන් සරණයි ගුරුතුමා. ගුරුතුමා තෙරුවන් සරණයි ඈ. තෙරුවන් සරණයි ගුරුතුමා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගුරුතුමා. තෙරුවන් සරණයි. ගුරුතුමා තෙරුවන් සරණයි ඈ. තෙරුවන් සරණයි. අපේ තෙරුවන් සරණයි. අත කටහඬ පැහැදිලි අපේ අභිරත්න ගුරුතුමා. ඔව් මම බලාගෙන හිටිය පාඩම හොඳට කරා ගුරුතුමා. අයියෝ ගුරුතුමා මම දැක්කේ නෑ ඉන්න. නෑ මං හිටියා බලාගෙන. ළමයි ටිකක් අඩුයි වගේ නේ. ළමයි අඩුයි. ළමයි ඉතින් ඇයිලව ඉන්න හැමදාම අන්තිමට ඉතුරු වෙන පිරිස තමයි මේ. 9ක් වගේ තමයි මට පෙනුනේ. ඊට වැඩි හිටියා. අන්තිමට ඉතුරු වෙච්ච පිරිස. හොඳයි පාඩම ඊටම නිවැරදිව කරා ඈ. සතුටුයි ඈ. හරි තෙරුවන් සරණයි ගුරුතුමා. තෙරුවන් සරණයි සර්.